අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෝල්ටීයතා සහ ධාරා කියන කොටස ගැන විදුලියේ භාවිතාව වෙන ඉතාම වැදගත් කොටසක්. බොහොම දෙනෙක් පටල ගන්නවා, බොහොම දෙනෙක් අමාරුයි කියලා කියනවා, බොහෝ දෙනෙක් ගැටලු වලදී අපහසුතාවයටපත් වෙනවා. මම හිතනවා අද ඉඳන් මේක නිවැරදිව මුල ඉඳන් සරලව ඉගෙන ගත්තොත් ඔයාලට ඒ කියන ගැටලු निराකරණය කරගනිමින් විදුලියට හොඳට පිළිතුරු සපයන්න පුළුවන් අවස්ථාවක් මේ කොටස හරහා ඔයාලට ලැබෙයි කියලා. එහින්දා හැමෝම සාවධානව මේක අහුම්කම් දෙන අතර මොන හරි ගැටලුවක් තියෙනවා නම් මම අහන වෙලාවක අනිවාර්යයෙන්ම ඔයාලා ඒක ප්‍රශ්නයක නගන්න. එතකොට මට තවදුරටත් ඔයාලට පැහැදිලි කරලා දෙන්න පුළුවන් යම් ගැටලු තැනක් තියෙනවා. මොකද ඒක නැවතත් මම කියලා කියන්නේ මොකද මේක මේ කියන පාඩම් කොටස නැති පේපර් එකක් නැහැ. අනිවාර්යයෙන් මේ කියන කොටස තුල සෑහෙන ලකුණු ප්‍රමාණයක් ඔයාලගේ විෂයේ ඇඳිලා තියෙනවා. ඒ හින්දා මේක හොඳට අවබෝධ කරගන්න උත්සාහ කරන්න. එහෙනම් අපි පටන් ගමු වෝල්ටීයතා සහ ධාරා කියන කොටස. දැන් වෝල්ටීයතා සහ ධාරා කියපුවාම පුතේ මම ඉස්සරහා මේ ඔයාලගේ අර දීලා තියෙන අධ්‍යාපන ප්‍රකාශන පොත ආශ්‍රයෙන් පාඩම එකතු කරගෙන යන්න. පස්සේ අවශ්‍ය වෙන තැනකදී මම කල්ලාල භාවිතා කරන්නම්. දැනට මට මේක භාවිතයෙන් මේ පාඩම ගොඩනගා ගන්න පුළුවන්. ඒකෙදි ඉස්සරහාම කියනවා වෝල්ටීයතා සහ ධාරා කියනවා ප්‍රධාන ස්වභාවයන් දෙකකට තියෙනවා කියලා. ඒ ප්‍රධාන ස්වභාවයන් දෙක තමයි සරල ධාරා විදුලිය සහ ප්‍රත්‍යවර්ත ධාරා විදුලිය කියලා කියනවා. සරල ධාරා විදුලිය සහ ප්‍රත්‍යවර්ත ධාරා විදුලිය. එතකොට මේ සරල ධාරා විදුලිය කියන ඒවා පුතේ මෙතනින් එහාට හොඳට මතක තියාගන්න හැමෝම මේ කියන දේවල් මේ පොඩි පොයින්ට් එක පවා ඉතාල වැදගත්. සරල ධාරා විදුලියෙන් තමයි අපි මේ කතා කරන සියලුම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් බහුතරයක් වැඩ කරන්නේ. සියලුම කියලා කිව්වොත් සමහර තැනක වැරද්දක් වෙන්න පුළුවන් හින්දා මම කියන්නම් සෑහෙන්න පරිම ඔක්කොම වගේ ඒවා ඉතින් වැඩ කරන්නේ ගොඩක් වෙලාවට සරල ධාරා වෝල්ටීයතාවය. ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් වැඩ කරන්නේ සරල ධාරා වෝල්ටීයතාවයෙනි. හොඳට අවධානය කරගත යුතු කාරණා. එතකොට ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාව විදුලි නැත්නම් ප්‍රත්‍යවර්ත ධාරා විදුලිය මොකටද භාවිතා කරන්නේ? ඒක ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ ඔයාලා 12 වසර ළමයි නම් තව ඉස්සරහදී මේ පාඩම් ඉතාමත්ම අපි තවදුරටත් මේක මේ සරල කරලා ඉගෙන ගන්නවා. අද ටිකමට උඩ මට්ටමින් ඉගෙනගෙන යන් මතු පිටින් ඒ තමයි ප්‍රත්‍යවර්ත ධාරා විදුලිය අපි පාවිච්චි කරන්නේ ජවය උත්පාදනය කරන්න. නැත්නම් අපි කියනවා විදුලි බල ජනනය. ගොඩක් වෙලාවට අද කරන්නේ විදුලි බලාගාරවල ගොඩක් වෙලාවට කියන්නේ සමහර රටවල තියෙනවා DC ජෙනරේෂන් මේ ජෙනරේටර්. නමුත් අපේ ලංකාවේ අපි පාවිතා කරන්නේ ප්‍රත්‍යවර්ත ධාරා විදුලි ජනනය. එහෙනම් ප්‍රත්‍යවර්ත ධාරා විදුලිය ජනනය සඳහා භාවිතා කරනවා. ඒ වගේම ඒවා ඉහළ වෝල්ටීයතාවයට ගෙනහිල්ලා ඒවා සම්ප්‍රේෂණය කරන්න භාවිතා කරනවා. ඊට පස්සේ සම්ප්‍රේෂණය කරායින් පස්සේ ඒවා බෙදා හරින්න භාවිතා කරනවා. බෙදා හරින තැනකින් තමයි අපේ නිවසට විදුලිය ලැබෙන්නේ. එහෙනම් ඊට පස්සේ ඒක භාවිතයට අපි ලබා ගන්නවා. එතකොට ඒ භාවිත වන අවස්ථා අතර ඔය මෝටර වගේ ඒවා බහුලව වැඩ කරන්න නැත්නම් කාර්යක්ෂම උපකරණ භාවිතා කරන්න මේ ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාවය අපිට අවශ්‍ය වෙනවා. හැබැයි ගෙදර තියෙන රේඩියෝ එකත් අපි එතකොට කරන්ට් එකට ගහන්නේ ප්‍රත්‍යවර්ත ධාරාද? ඔව්. නමුත් 12 කට්ටියන්ට තාම මේක ගැන ඉතර අවබෝධයක් නැති වෙයි. 13 වසරේ කට්ටිය නම් ඉන්නවා නම් මේ පාඩමේ ඒ කට්ටියන් ටිකක් අවබෝධ වෙයි. සියලුම මේ ප්‍රත්‍යවර්ත ධාරා විදුලිය ආපහු රේඩියෝ එක ඇතුලේදී මේ ඔයාලා භාවිතා කරන මොබයිල් ෆෝන් එක ඇතුලේදී කම්පියුටරේ ඇතුලේදී එහෙම නැත්නම් අපි භාවිතා කරන ටීවී එක ඇතුලේදී ඒ සියලුම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වලදී ඉලෙක්ට්‍රොනික ඩිවයිස් ඒවාදී ඒවා සේරම සරල ධාරා බවට පරිවර්තනය කරමින් තමයි ඒවා ඇතුලේ භාවිතයන්ට යොදා ගන්න ලබන්නේ. එහෙනම් ඔයාලට මූලික අවබෝධයක් එන්නේ නැති කියලා මම හිතනවා. සරල ධාරා වෝල්ටීයතාවය ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාවය අතර පොඩි වෙනස. භාවිතය තුලින්. එහෙනම් මම කිව්වා ඉලෙක්ට්‍රොනික ඩිවයිස් සම්පූර්ණයෙන්ම පාහේ වැඩ කරන්නේ සරල ධාරා වෝල්ටීයතාවයෙනි. ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාවය භාවිතා කරන්නේ විදුලිය ජනනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම සහ සමහර ප්‍රධාන කාර්යක්ෂම භාවිත වලට. එතකොට මෙන්න මේවා තමයි මේ සරල ධාරා වෝල්ටීයතාව සහ ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාව අතර භාවිතයේ වෙනස. එහෙනම් අපි දැන් ඔය එක එකක් ගැන නැවතත් කතා කරමු. ඒ වගේ තියෙන යම් යම් පරාමිතික ලක්ෂණත් එක්ක. එතකොට ඒක යටතේ අපිට පළමුවෙන් කතා කරන්න තියෙන වෙනවා එක වර්ගයක් කීවා අපි සරල ධාරා.
එහෙනම් සරල ධාරා වෝල්ටීයතාවය කියන්නේ මොකක්ද? සරල ධාරා වෝල්ටීයතාවය සඳහා අපි නිර්වචනයක් අපිට ලියන්න කිව්වොත්, අදහසක් ලියන්න කිව්වොත්, ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ මේකත් මේ වගේ දේවල් සමහර වෙලාවට කෙටි ප්‍රශ්නවලදී අහන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යුහගත රචනා ප්‍රශ්නවලදී අහන්න පුළුවන්. රචනා ප්‍රශ්න වලට නම් එන්න සම්භාවිතාවය ගොඩක් අඩුයි. එන්නේ නැම කියලා කියන්න බෑ. මොකද්ද? හැබැයි මෙහෙම ඇවිල්ලා තියෙනවා විභාගෙදී. කාලයක් සමග නොවෙනස් අනවරත විදුලි ධාරාවක් අපි කියනවා සරල විදුලි ධාරාවක් ලෙස හඳුන්වලා දෙනවා. මොකද්ද? කාලයත් සමග මේ පල්ලෙහා ප්‍රස්ථාර දෙක බලමු. කාලයත් සමග මේ ධාරා වෝල්ටීයතාවය කියන්නේ මම දෙකම එකට එකතු කරලා කියන හින්දා ඒ දෙක දෙකට කඩලා ගත්තොත් එහෙම නැත්නම් සරල ධාරා වෝල්ටීයතාවය. එහෙනම් ඔන්න ඔය කියන දෙක ගත්තාම කාලයත් සමග අනවරතයි වෙනස් වෙන්නේ නැහැ. නොවෙනස්ව තියෙනවා. එහෙනම් අන්න ඒවට තමයි අපි කියන්නේ මොනවද? සරල ධාරා වෝල්ටීයතාවය කියලා. ඒක තවදුරටත් විස්තර කරොත් කියන්න පුළුවන් අපිට මෙහෙම. විභවාන්තරයේ ධන ඍණ කොයි වෙලෙවත් වෙනස් වෙන්නේ නැහැ. ධන නම් ධන, ඍණ නම් ඍණ. හරිද? එහෙනම් ඔන්න ඔය විදිහට අපිට සරල ධාරා වෝල්ටීයතාවය හඳුන්වා දෙන්න පුළුවන්. අපිට සරල ධාරා වෝල්ටීයතාවය ලබා ගන්න පහසුම ක්‍රමය තමයි ඔයාලා ගෙදර තියෙන බැටරි කෑල්ලක් අපි භාවිතා කරමින් විදුලිය ලබා ගන්නවා නම් ඔයාලට හම්බෙන්නේ සරල ධාරා වෝල්ටීයතාවය. හරිද? එතකොට මේ සරල ධාරා වෝල්ටීයතාවයකදී අපි විභවයක් කියලා කියන්නේ මොකද්ද? ධාරාවක් කියන්නේ මොකද්ද කියන එක අඳුනා ගන්න ඕනේ සහ සම්මත ධාරාව කියන එක අඳුනා ගන්න. මේකේ ධාරාවක් කියලා කියන්නේ ඔය බැටරි කෑල්ලක තියෙනවා අග්‍ර දෙකක්. ධන ඍණ කියලා අපි සලකමුකෝ. ධන ඍණ කියන මේ අග්‍ර දෙක හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. මේක ගැන පොඩි හැඳින්වීමක් මේකට කලිනුත් බැටරිය කියන කොටසේදී කතා කරා. එතනදී අපි කියනවා බැටරියේ ඍණාග්‍රයේ සිට ධනාග්‍රය දක්වා පරිපථයක් සන්නායකයක් කරා සංවෘත කරොත් මොකද වෙන්නේ? ධාරාවක් ගමන් කරනවා. ඒ ධාරාව ගමන් කරන්න පුතේ ඉලෙක්ට්‍රෝන තමයි ගමන් කරන්නේ ඍණ ඉඳන් ධනට. නමුත් අපි විශේෂයේදී හොඳට මතක තියාගන්න සරල ධාරාවන් නිරූපණය කරන්නේ හැබැයි ඉලෙක්ට්‍රෝන ගමන් කරන එකට තමයි ධාරාවන් නිපදුනා කියලා කියන්නේ. ඒකේ දිශාව ඍණ වල ඉඳන් ධන වලට තමයි. නමුත් විදුලි පරිපථයේදී මතක තියාගන්න ධනාග්‍රයේ ඉඳන් ඍණාග්‍රයට තමයි හැම වෙලාවෙම අපි විදුලි ධාරාවක් අපි ලකුණු කරලා පෙන්නන්නේ. හරි? මම මේක තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට මේවා අපිට පැහැදිලි කරගන්න පුළුවන් අදහස විතරක් තේරුම් ගන්න උත්සාහ කරනවා. එතකොට එහෙම ධාරාවක් ගමන් කරන්න පුතේ විභවයක් තියෙන්න ඕනේ. නිකන් තල්ලු කිරීමක් තියෙනවා. ඒ තල්ලු කරන්නේ අග්‍ර දෙක අතර තියෙන වෙනසට අපි කියනවා විභවාන්තරය කියලා. විභවාන්තරය. එහෙනම් ධාරාව අඳුර ගන්න ඕනේ, විභවාන්තරය අඳුර ගන්න ඕනේ. විශේෂයෙන්ම ධාරාවේ දිශාව අඳුර ගන්න ඕනේ පරිපථයක් සලකුණු කරනකොට. ධාරාවේ දිශාව මතක තියාගන්න ධනාග්‍රයේ සිට ඍණාග්‍රය දක්වා තමයි සිදු වෙන්නේ. අපි මං කිව්වොත් මේ අපි විදුලි කෝෂයක් කියලා. ඒක විදුලි කෝෂයත් එක්ක අපි පරිපථයක් සම්බන්ධ කරලා මේ විදිහට මොකක් හරි විබරයක් දාලා මම උදාහරණයට බල්බයක් වගේ එකක් දැම්මා කියලා හිතන්නේ මේ. එතකොට මෙතන මේ බැටරියේ වෝල්ටේජ් එක V නම් මේකේ ධාරාව ගමන් කරනවා කියලා අපි හැම වෙලාවෙම සලකන්නේ මෙන්න මේ ධනාග්‍රයෙන් එළියට තමයි. ඇත්තටම මේකේ ධාරාව ගමන් කරනවා කියලා අපි සංකේතවත් කරන්නේ. ඒ වුණාට ඇත්තටම ධාරාව කියන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම. ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම ඇත්තටම නම් සිදු වෙන්නේ ඍණාග්‍රයේ ඉඳන් ධනාග්‍රයට. ඒක නෙමෙයි ධාරාව ගමන් කිරීම විදිහට සලකන්නේ. ඒක ප්‍රතිවිරුද්ධ කරලා තමයි සලකන්නේ. එතකොට ඒක අඳුනා ගන්න. එහෙනම් සරල ධාරාව වෝල්ටීයතාවය කියන එක අඳුනාගත්තා. ඒක පැහැදිලි කරන්න ආවොත් විභාගයට මතක තියාගන්න අනිවාර්යයෙන් මේ කාලය සමග ධාරාව එහෙම නැත්නම් කාලය සමග වෝල්ටීයතාවය ඔයාලට කැමති නම් මේ මෙතන ස්ලෑෂ් කියලා දාලා මෙතනට ධාරාව කියලා දැම්මත් කමක් නැහැ විභාගෙදී. හරිද? මේ ධාරාව. හරි? අකුරෙන් ලියන්න. එතකොට ධාරාව වෝල්ටීයතාවය මෙන්න මේ විදිහට. කාලය සමග අනවර්ත ප්‍රස්ථාරයක් නිරූපණය කරමින් කියන්නේ කාලය සමග නොවෙනස් අනවර්ත විදුලි ධාරාවක් නැත්නම් වෝල්ටීයතාවයක් සරල ධාරා වෝල්ටීයතාවයක් ලෙස හැඳින්වේ කියන එක නිර්වචනය කරන්න. එහෙනම් මම හිතනවා ඔයාලට සරල ධාරාව සරල වෝල්ටීයතාවය කියන එක පැහැදිලි වෙන්න ඇති කියලා. හරිද? ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවද සරල ධාරා වෝල්ටීයතාව හා සම්බන්ධ?
මේ තමයි හොඳම සරල ධාරා වෝල්ටීයතාවය. නමුත් අපි අනාගතයේදී කතා කරනවා ඉලෙක්ට්‍රොනික වල ඔය ඩයොක්ටර් රෙක්ටිෆයර් සර්කිට් ආදී මේ ගත්තාම සරල ධාරාවක් කියන එක වේව් විදියට තියෙන්න පුළුවන්. හැබැයි වේව් එකක් විදියට තියෙනකොට තියෙන ගැටලුව තමයි ඒක උපකරණයට දෙන්න හොඳ නැහැ. උපකරණයට දෙන්න හොඳම ක්‍රමය තමයි මේ විදියට අනවරත තත්වයට අපි සකස් කරලා තමයි දෙන්න ඕනේ. ඒ සඳහා උපක්‍රම යොදලා අපි පරිපත දියුණු කරනවා ඔයාලට 13 වසරේදී අපි ඉගෙන ගන්න ඉලෙක්ට්‍රොනික පාඩම් තුලදී. හරිද? ඒ මම අමතර දැනුමට කතා කරේ 12 වසර කට්ටියන්ට එච්චර දුර තාම යන්න ඕනේ නැහැ. 13 පටන් ගන්නතර පස්සේ ඒවා බලමු. හරි. දැනට ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවද මේ කියපු කාරණාව සම්බන්ධව? පුතාලට පැහැදිලි සරල ධාරාව කියන එක. පැහැදිලිද නැද්ද? කාට හෝ ගැටලුවක් තියෙනවද? මදුෂාන් මදුෂාන් අමරසිංහ අමරසිංහ අකිල අකිල ඔයාලා මාත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ පුතාලා. සම්බන්ධ වෙන කට්ටිය අහගෙන ඉන්න විතරක් නෙමෙයි. සහන් සංදීප පුතා අඩු ගානේ ටෙක්ස්ට් එකක් ගැටලුවක් නෑ සර්. හරි හරි. අපි එහෙනම් එතනින් එහාට යන් සරල ධාරාව කියන එක පැහැදිලි වෙන්නේ නැති. හරි. එතනින් එහාට යන් අපි ඊළඟට ඕම් නියමය ගැන කතා කරමු. ඕම් නියමය. ඕම් නියමය කියන එක ඔයාලා මං හිතන්නේ 11 වසරේ හෝ 10 වසරේ විද්‍යා පාඩමක් තුලදීත් ඉගෙනගෙන ඉන්නේ. ඒ ඕම් නියමය තමයි මෙතනට ආව කියලා වෙනස් වෙන්නේ නැහැ. හරි. ඔයාලට සමහර වෙලාවලට ඕම් නියමේ භාවිත බල අවශ්‍ය වෙනවා. සහ ඒකේ නිර්වචනයක් සමහර තැන්වල අහලා තියෙනවා SFT වලටත් මේක කරනවා. ඒ හින්දා මම මේක ගැන ගොඩාක් කතා කරන්න ඕනේ නැහැ. මම සරලව කිව්වොත් ප්‍රතිරෝධකයක් තියෙනවා. උෂ්ණත්වය නොවෙනස්ව පවතින විට. අපි කියනවා උෂ්ණත්වය ඇත්තටම වායුගෝල පීඩනයක් තියෙනවා. ඒ පීඩන නොවෙනස්ව බාහිර සාධක නොවෙනස්ව පවතින විට. පරිපතයක සන්නායක තුලින් ගමන් කරන ධාරාව ඒකට යොදන විභවාන්තරයට නැත්නම් වෝල්ටීයතාවයට අනුලෝමව සමානුපාතික වෙනවා කියලා තමයි ඕම් කියන්නේ. මේක ඉතාම වැදගත් සමීකරණයක්. හැමදාම මේක කොහෙන් හරි අස්සකට රිංගනවාමයි ගානකට. ට්‍රාන්සිස්ටර් ගානක් හදන්න ඉගෙන ගත්තා මේ V = IR කියන එක තමයි අපි ඉස්සරහට ගිහිල්ලා මේකේ පාවිච්චි කරන්නේ. හරිද? එතකොට මේ ඕම් නියමය ඉතා වැදගත්. දැන් මෙතනදී මේ කතා කරන්නේ ඕම් නියමයේ වෝල්ටීයතාව රියලි කෝෂ එකට නැත්නම් අපි සරල ධාරා වෝල්ටීයතාවය. නමුත් මේක ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාවයකටත් එහෙම යොදන්න පුළුවන්. එහෙනම් මේක තවදුරටත් මේක සුවිශේෂී වෙනවා. ඔයාලා මේ පාඩම අවසන් වෙනකොට මේ V = IR කියන එක සරල ධාරා වෝල්ටීයතාව ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාව දෙකොටම යොදලා ගණනය කිරීම වලට යනවා. හරිද? එතකොට ඔයාලා පළමුවෙන්ම දැනගන්න ඕනේ කාරණාව තමයි මේක නිර්වචනය කරගන්න. මම කිව්වා බාහිර සාධක නොවෙනස්ව පවතින විට සංවෘත පරිපථයක සංවායකයක් තුලින් ගන්න ධාරාව ඒකට යොදන ලද විභවාන්තරයට අනුලෝමව සමානුපාතික වෙනවා කියලා තමයි ඕම් කියන්නේ. එතකොට මේ ඕම් කියන මේ පුජ්‍යලයා ඒක අපිට කියන්න පුළුවන් සංකේතාත්මකව ධාරාව I කියලා ගත්තොත් වෝල්ටීයතාවයේ V කියලා ගත්තොත් V අනුලෝමව සමානුපාතිකයි පුතේ Iට. V අනුලෝමව සමානුපාතිකයි Iට. මේ අනුලෝමව සමානුපාතිකයි ඉඳලා ඕනනම් අපිට මේ පැත්ත නියත කරන්න ඕනේ. නියත කරන්න ඕන නියතයක් දාන්න වෙනවා මෙතෙන්ට. සමාන කරන්න ඕනේ. සමාන කරන්න ඕන නම් අපිට නියතයක් දාන්න වෙනවා. දාන නියතේ තමයි අපි සන්නායකේ ප්‍රතිරෝධය කියලා කියන්නේ. සන්නායකයේ ප්‍රතිරෝධය කියන එක නියතාවයක් අපි කියනවා උෂ්ණත්වයේ පීඩනය අනෝමය නොවෙනස්ව පවතින වෙලාව කියලා. උෂ්ණත්වය වෙනස් වෙනවා නම් ප්‍රතිරෝධය වෙනස් වෙනවා. මේකේ කන්ඩිෂන් දාලා තමයි කතා කරන්නේ. එහෙනම් මේක නියතයක් වෙනවා. ඒ හින්දා තමයි මේ R කියන ප්‍රතිරෝධකය මෙතෙන් දාලා V = AR කියලා අපි සමීකරණයක් ගන්න. මේක එක තවදුරටත් අසුළු කරලා V බෙදීම I = R කියලා දාලා කියනවා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට V = IR කියන එක තව හොඳ ප්‍රශ්නයක් මම මෙතෙන්ටම මතු කරනවා. ඔයාලා පහුගිය දවසක මගේ ප්‍රශ්න 13 වසර කට්ටියන් 12 කට්ටියන් මම ඒක දැම්මේ නැහැ. 13 කට්ටිය මෙතන ඉන්නවා නම් ඒක තව පොඩ්ඩක් ඇඩිෂනල් ඉගෙන ගන්න. ඔයාලා මේ වෙනකොට O level පන්තියේදී විවිධ ප්‍රස්ථාර ක්‍රම ඉගෙන ගත්තා. විවිධ ප්‍රස්ථාර ක්‍රම. ඒ වගේ ස්වායක්ත විචල්‍ය කියලා එකක් කතා කරා, පරායක්ත විචල්‍ය කියලා එකක් කතා කරා. මතක ඇති. ඒ වගේ මේකේ අනුක්‍රමණය කියලා එකක් කතා කරා. ඊට පස්සේ මේ අනුක්‍රමණය ස්වායක්ත විචල්‍ය, පරායක්ත විචල්‍ය, ඊට පස්සේ අන්තක්ඛණ්ඩය කියලා කියන කාරණා එකතු කරගනිමින්
විවිධාකාරයේ ප්‍රස්ථාර ඇඳා. V සමාන IR කියන්නේ මොකද්ද? ඔයාලෙන් අහුවොත්. කෙනෙකුට කියන්න පුළුවන් ද උත්තරේ මොකද්ද කියලා? V සමාන IR කියන්නේ මොන ගොනුවට යන ප්‍රස්ථාරයක්ද? කාට හරි කියන්න පුළුවන්ද? V සමාන IR. ඔව්. මොන ආකාරයේ ප්‍රස්ථාරයක්ද? V සමාන AR. කවුරුත් නැහැ උත්තර නැහැ. හරිද? ඔව්. ඔව්. V සමාන IR කියන්නේ අපි දන්නවා y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක්. y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක තියෙන විශේෂත්වය මොකද්ද? y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක තියෙන විශේෂත්වය මොකද්ද? v සමානයි IR. එතකොට මේක ඇත්තටම y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. y සමානයි mx. y සමානයි mx ප්‍රස්ථාර ඔයාලට පොඩ්ඩක් මතක ඇති කියලා මං හිතනවා. mx. මගේ අකුරු ලියනවා එහෙම වැඩි ගැටලු කරගන්න එපා. y සමානයි mx. y සමානයි mx කියන්නේ ඔයාලා දන්නවා. මං කියවා ඒකේ විශේෂත්වය තමයි පුතේ. මොකද්ද ඔයාලට කියා ගන්න පුළුවන් වුණා නම් y සමානයි mx කියපුවාම මේ අක්ෂ දෙක තමයි මේ තියෙන්නේ. මේ x අක්ෂය. සුවායක්. පරායක්ත. ඒකට අනුව වෙනස් වෙනවා y. y සමානයි mx ප්‍රස්ථාරයේ තියෙන විශේෂත්වය තමයි පුතේ මූල ලක්ෂය හරහා යන්නේ මූල ලක්ෂය හරහා යන්නේ. සරල රේඛා ඈ මං අද මේ අද උනාට සරල රේඛාවක් හොඳට මතක තියාගන්න. y සමානයි mx. මේක විභාගෙට ඔයාලා හැමදාම v සමානයි ir v සමානයි ir v සමානයි ir කියලා මතක තියාගෙන ගියාට වැඩක් නැහැ පුතේ. මේකේ භාවිත ගැන කතා කරනකොට කිසියම් වෙලාවක තියෙන්න පුළුවන් මොකද්ද v සමානයි ir කියන ප්‍රස්ථාරය පරීක්ෂණාත්මකව හොයලා y සමානයි mx විදිහට ප්‍රස්ථාරයක් අඳිනවා. ප්‍රස්ථාරයක් අඳලා ඔයාලගෙන් මෙන්න මේ ප්‍රතිරෝධය හොයන්න කියනවා. මේකේ ප්‍රතිරෝධය හොයන්න කිව්වොත් එහෙනම් ප්‍රතිරෝධය කෝ? හරිද? මේ i කියන එක තමයි පුතේ x අක්ෂය. හරි? v තමයි y. මේකේ නොවෙනස්ව තියෙන එකම දේ තමයි මෙන්න මේ m. එහෙනම් m සමාන වෙන්නේ මොකේද? මෙන්න මේ ප්‍රතිරෝධයට. එහෙනම් මේකේ අනුක්‍රමණය කියන එකේ අපිට හොයාගන්න පුළුවන්. අනුක්‍රමණය හොයන්නේ කොහමද? y ඛණ්ඩාංක වෙනස බෙදනවා. අපි x ඛණ්ඩාංක වෙනසෙන්. හරිද? මෙන්න මේක බෙදනවා අපි. අපි මම ඒකට කියන්නම් ඩෙල්ටා y කියලා. ඩෙල්ටා y. මෙතන අපි බෙදනවා. මේ තියෙන ඩෙල්ටා x. වෙනස කියන්නේ ඩෙල්ටා කියන එක දැන් මේ එහෙම නැත්නම් මේ දවස්වල තියෙන කොරෝනා ප්‍රභේදයෙන් හින්දා නෙමේ. හරිද? මේක ඩෙල්ටා x. එහෙනම් අපිට ඔයාලා මේ SFT වලට කරනවා හොඳටම මං හිතන්නේ මට දැන් හිතෙන විදිහට මේකේ අනුක්‍රමණය එහෙම නැත්නම් මම මේ යට වරහන් නැතිව දානවා ප්‍රතිරෝධය එතකොට ප්‍රස්ථාරය අනුව අක්ෂ දෙක v සහ i භාවිතා කරලා දැම්මොත් එහෙනම් මේක සමාන වෙනවා මොකේද? ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x ට. ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x ට. එතකොට ඩෙල්ටා y කියන්නේ මොකක්ද අපි? y කියන්නේ v. එහෙනම් ඩෙල්ටා v මෙතන වෝල්ටීයතා වෙනස. බෙදන්නේ ඩෙල්ටා අකුරම මේ ත්‍රිකෝණ වගේ ඩෙල්ටා හරි ඩෙල්ටා i වෙන්නේ. හරි. ඉතින් මේවා අඳුනාගෙන තියාගන්න v සමාන ir කියන එක නිකන් ගෙඩි පිටින්ම එහෙම දානවා කියන කතාව නෙමෙයි. v සමාන ir අඳුනා ගන්න ඕනේ. ඒකේ ප්‍රස්ථාරික භාවිතය අඳුනා ගන්න ඕනේ. අනුක්‍රමණය සහිත මුල් ලක්ෂ්‍ය හරහා යන ප්‍රස්ථාරයක් තමයි ලැබෙන්නේ. ඒක මෙන්න මෙහෙමයි තියෙන්නේ කියන කාරණාව ඔයාලා අඳුනාගෙන තියෙන්න ඕනේ. හරිද? මොකද භාවිතයේදී v සමාන ir ගෙඩි පිටින්ම අහන අවස්ථාව වගේම
ඒක ඇතුලේ තියෙන යමක් අහන්නත් හැකියාව තියෙනවා. එහෙනම් ඕම් නියමය කියපුවාම V සමාන IR හරි නිර්වචනයේ හරි නියතයේ R ප්‍රතිරෝධය හරි ඒ වගේම ඒකේ ප්‍රස්ථාරික භාවිතය හොඳට අවබෝධ කරගෙන ඉන්න. මෙතනින් ඉස්සරහට තව එහාට යනකොට ප්‍රස්ථාරات එක්ක අපි ලොකු දෙයක් කරනවා. හරිද? හරි. ඊට පස්සේ අපි V සමාන IR කියන එක හඳුනාගෙන ඕම් නියමයේ හඳුනාගත්තා. ඊට පස්සේ මම ඔයාලට කිව්වා මේ V සමාන IR කියන එක. එහෙම නැත්නම් ඕම් නියමයේ සරල ධාරා වෝල්ටීයතාවයේ ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාවයේ දෙකටම එකම විදියට අපි භාවිතා කරනවා කියලා. ඊළඟට මම ඔයාලගේ මාතෘකාවට එනවා. සරල ධාරා වෝල්ටීයතාවය කියන ඔය මූලික කොටස ඉවරයි. ඒක ඇතුලේ මම ඕම් නියමය කියන එකත් ඔයාලට පැහැදිලි කරා. දැන් ඊළඟට මම ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාවය කියන එක පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාවය ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාවය කියලා කියන්නේ ඉස්සර වගේම සංවෘත පරිපථයක් හරි සන්නායකයක් දෙකලවරට අපි විභවාන්තරයක් දුන්නාම විභවාන්තරයේ ද්‍රවීයතාවය අපි කියනවා ධන ද්‍රවීයතාවය ඍණ ද්‍රවීයතාවය කියලා ද්‍රවීයතා දෙකක් තියෙනවා. ධන සහ ඍණ ද්‍රවීයතාවය කාලයක් සමග මාරු වෙනවා නම් ආන් ඒ වගේ එකකට අපි කියනවා ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාවයක් කියලා. හරිද? ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාවය. දැන් ඔයාලගෙන් අහුවොත් එහෙම ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවය අඳින්න කියලා. එහෙනම් කාලයත් එක්ක කාලය අක්ෂයත් එක්ක ඔයාලා වෝල්ටීයතාවය අඳින්න ඇති. ප්‍රත්‍යවර්ත ධාරාව අඳින්න කිව්වොත් කාලයත් එක්ක ප්‍රත්‍යවර්ත ධාරාව අඳින්න ඇති. හරි? ඔයාලට කිව්වොත් බැරි වෙලාවත් ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාවය අඳින්න කියලා. එතකොටත් ඔයාලා මෙන්න මේ වගේ තැනක ඔයාලට පුළුවන් කාලය අක්ෂය සමග මේ වෝල්ටීයතාවය ස්ලෑෂ් කරලා ධාරාව කියන එකත් දාලා අඳින්න. ධාරාවක් දාන්න. අකුරෙන් ලියන්නේ නැහැ මම සංකේත විතරක් දැම්මා. එහෙනම් ඔයාලට මේ පේන්නේ බලන්න කාලය අක්ෂය මේන් තියෙනවා. විභවාන්තරේ නැත්තම් ධාරාව මේන් තියෙනවා. මේ අක්ෂයේ y අක්ෂයේ x අක්ෂයේ කාලය බලන්න ද්‍රවීයතාවය වෙනස් වෙනවා. මේ පැත්ත ද්‍රවීයතාවය. මෙතන මූල ලක්ෂය මේ මැද යන තැන අපි බිඳුවයි කියලා සැලකපුවා. හරිද? මේක ධන, මේක ඍණ. මේක ධන, මේක ඍණ. මොකද වෙන්නේ? කාලය සමග මෙයා ද්‍රවීයතාවය වෙනස් කරනවා. එහෙනම් අන්න ඒ වගේ ධාරා වෝල්ටීයතාවයකට අපිට කියන්න පුළුවන් ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාවයක් කියලා. දැන් මේ ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාවයේම ද්‍රවීයතාවය වෙනස් කරනවා කාලයත් සමග. එතකොට අපිට ගොඩාක් කෙනෙකුට එකපාරටම වෙන දැකලා හුරු හැමතැනම භාවිතා කරන ප්‍රධානම තරංගාකාරය තමයි. මේක ඇත්තටම තරංගයක් විදිහට තමයි එතකොට අපිට හඳුන්වන්න පුළුවන්. හරිද? එහෙම ද්‍රව්‍යතාවය වෙනස් කරමින් ගමන් කරන හින්දා මේක අපි තරංගයක් විදිහට තමයි සලකන්නේ. එතකොට මේ තරංගය අපිට ගොඩාක් ඇහැට හුරු වෙලා තියෙන මෙන්න මේ තරංගය. මේ තරංගයේ අපි කියන්නේ සයිනාකාර තරංගයක් කියලා. සයිනාකාර තරංගයක්. එතකොට සාමාන්‍යයෙන් අපි ජනනය කරන දේවල් නැත්තම් අපිට ප්‍රත්‍යවර්ත ධාරාවක් කියපුවාම ලඝු වෙන්න බෑ මේ විදිහට විතරමයි එන්නේ කියලා. අපිට ඕන නම් කියන්න පුළුවන් ඔයාලා දන්නවා ඩිජිටල් කෙනෙක් දන්නවා හැමෝම දන්නේ නැතුව ඇති. ඩිජිටල් වලදී අපි කතා කරනවා හයි ලෝ කියලා තැන් දෙකක්. එතකොට හයි ලෝ කියන තැන් දෙක ඕනෑන් කෙනෙකුට මෙන්න ප්ලස් මෙන්න මයිනස් වෝල්ටේජ් දෙකක් අඳුනගත්තොත් මෙතන අපි හිතමුකෝ ධන 5 කියලා. ධන 5. මෙතන අපි හිතමුකෝ ඍණ 5 කියලා. ඍණ 5. එතකොට ධන 5යි ඍණ 5යි අතර වෙනස් වෙනවා කියන්නේ මේක ධන වෝල්ටීයතාවය මේක ඍණ වෝල්ටීයතාවය. මේක සයිනාකාර තරංග මේක ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාවය. හැබැයි මේකේ තරංගයේ හැඩය මොකද්ද කියන්නේ? හතරස් හැඩයක් වෙනවා. හතරස් හැඩයක් වෙනවා. thank you දිනිජේ පුතා. මං හිතන්නේ වැඩේ සාර්ථකයි. හරි. මං හිතන්නේ අපි දිගටම සම්බන්ධ වෙලා තියෙන්නේ නේද? ඔව් සර්. ටයිම් එක අවුට් වෙන්නේ. හරි හරි. ඊට පස්සේ අපි කතා කරමු. සයිනාකාර තරංගයක් දැන් මම කතා කරා.
ඊට පස්සේ හතරස් තරංගයක් කතා කරා. ඔය විතරකුත් නෙමෙයි. තවත් තියෙන්න පුළුවන් තරංගාකාර. ඇත්තටම ගොඩක් තියෙනවා. හරිද? ඒ අතර අපි විශේෂයෙන් කතා කරමු තරංගාකාර කිහිපයක්. මේ තියෙන්නේ ත්‍රිකෝණාකාර හැඩති. මේ පැත්තේ ත්‍රිකෝණයක් මේ පැත්තේ ත්‍රිකෝණයක්. ඒතකොට බලන්නකො මේක ධන ඍණ කියලා ආයෙත් වෙනස් වෙනවා මේ. ධන ඍණ කියලා. මේ ධන පාර්ශවක මේ ඍණ පාර්ශවක. ධන පාර්ශවක ඍණ පාර්ශවක. ධන ඍණ. ඔය විදිහට. තව යන්න පුළුවන් කීයක්ද ඇති ආකාරයේ මේ? කීයක්ද ඇති ආකාරය. මේ සියල්ලම අපි සලකන්නේ ප්‍රත්‍යාවර්ත තරංග විදිහට. එතකොට මේ කාලාක්ෂය සමග වෝල්ටීයතාවයේ ධාරාව මේ විවිධ හැඩවලට අපිට ජනනය කර ගැනීම හෝ එහෙම නැත්නම් විවිධ හැඩවලට සකස් කර ගැනීමට භාවිත කරනවා. මේක භාවිත කරන්න පුළුවන් එක තව උපකරණයක් තමයි ඔයාලට මතක ඇති මම මිනු උපකරණ වල අවසානයේ කතා කරා. සංඥා ජනකය කියලා. සංඥා ජනකයේදී අපිට මේ වේව් ෆෝම්ස් වෙනස් කර ගැනීමේ හැකියාව ඒකෙදී අපිට ලබා දීලා තියෙනවා. ඒක අපිට ඔසිලොස්කෝප් එකකට දාලා ඇත්තටම මෙයා මෙහෙම වේව් ෆෝම්ස් එනවද කියන එක අඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. හරිද? හරි. හැබැයි අපි විශේෂයෙන්ම කතා කරන්නේ ওই සේරම ඒවා තියෙනවා කියන එක අඳුනගත්තා වුණාට සුවිශේෂී කරලා අපි කතා කරන්නේ මෙන්න මේ සයිනාකාර වෝල්ටීයතා ධාරා එහෙම නැත්නම් ප්‍රත්‍යාවර්ත ධාරා තරංග ස්වභාවය ගැන. ඒකට හේතුවක් වෙනවා. ඒ තමයි ලංකාවේ විදුලි ජනනය කරන්නේ භාවිතා කරන්නේ අපි මේ සයිනාකාර ප්‍රත්‍යාවර්ත තරංග. අනිත් ඒවා අපි භාවිතා කරන්නේ නැහැ. ඒකින්ද අපිට මේක සුවිශේෂී අපි මෙන්න මේ සයිනාකාර තරංග ගැන මීට වඩා හින්දා ගොඩක් කරුණු එකතු කරලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාවය කියන එක ඔයාලා අඳුන ගන්න ඇති මොකද්ද? කාලයක් සමග ද්‍රවීයතාවය වෙනස් කරමින් ඇති කරන්නා වූ තරංගාකාර ස්වභාවය අපිට කියන්න පුළුවන් ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාවය කියලා. එතකොට ඒක සයිනාකාර, ත්‍රිකෝණාකාර, චතුරස්‍රාකාර, කියද්දති ආකාර ඒ ආදී විදිහට තරංගයේ හැඩය විවිධ වෙනස් වෙන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලා කාලයක්ෂයක් සමග ධාරා වෝල්ටීයතාවය අර කලින් පෙන්වුවා වගේ ඔයාලා පෙන්නුවොත් රූපයක් ආකාරයෙන් ඔයාලා ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාවය නිවැරදිව නිර්වචනය කරා කියලා සම්පූර්ණ ලකුණක් ලබා ගන්න පුළුවන්. මොනවා හරි හේතුවක් ඉඳලා ඔයාලට එහෙම අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මේ එහෙම අවස්ථාවක් හම්බුනොත් අනිවාර්යයෙන්ම ඔයාලා තරංගාකාර රූප ඇඳලා ඒවා විස්තර කිරීම සිදු කරා. හරි. අපි යන් තවදුරටත් එහාට. ශ්‍රී ලංකා ප්‍රධාන සැපයීමේ විදුලි තරංගාකාරයේ සයිනාකාරය මම ඒක දැන් පැහැදිලි කරා ඔයාලට. හරිද? එහෙනම් ලංකාවේ ප්‍රධාන සැපයීමක් අපි කතා කරනවා සයිනාකාර සැපයීමක් තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ තරංගාකාර ප්‍රසංවාදාරෝ මේවා තියෙනවා. ඒවා ගැන අපි පොඩ්ඩක් කතා නොකරමු. එච්චරම වැදගත්කමක් නැති හින්දා අපිට ඊළඟට වැදගත් වෙන්නේ මෙන්න මේ තරංගය හරියට අපි අඳුන ගන්න ඕනේ. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයේ ධාරාව කාලයක් සමග කොහොමද අර සයිනාකාර ස්වභාවය ඇති වෙන්නේ? ඒක තුල තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියන එක අපි දැන් ඉගෙන ගන්නවා. මේ තියෙන්නේ අපි බහුලව භාවිතා කරන තරංග ස්වභාවය ප්‍රත්‍යාවර්ත. ඒ තරංග ස්වභාවයට අපි කියනවා සයිනාකාර තරංග ස්වභාවයක් තියෙනවා. මේ සයිනාකාර තරංග ස්වභාවයේ සාමාන්‍ය මූලය අපි බිඳුව කියන පොසිෂන් එකක් කතා කරනවා. ඒ බිඳුව පොසිෂන් එකට ඉහළින් ඒවා අපි සාමාන්‍යයෙන් සලකන්නේ ධන විදියට. හරිද? ඉහළින් ඒවා අපි සලකන්නේ ධන විදියට. එතකොට මෙන්න මේ ඉහළ තියෙන මේවා අපි ධන විදියට සලකනවා. එතකොට මේ ඉහළම මේක යන වෝල්ටීයතාවයට අපි කියනවා ධන V මේ V අක්ෂයනේ. හරිද? ධන VP. P කියන එකෙන් නිර්වචනය කරන්නේ පීක් කියන එක. කෙනෙකුට ඕන නම් මැක්ස් කියලා කිව්වත් කමක් නැහැ. සමහර තැන්වල මැක්ස් කියන වචනේ යොදලා. එතකොට මේක යන්න පුළුවන් උපරිම මේ පැත්ත ඍණ මේ යට. ඒකට අපි කියනවා ඍණ VP. ඍණ VP. මේ වෝල්ටීයතාවයේ ලකුණු කරන හින්දා දැන් ඔයාලට ඉස්සර මතක විදියට තරංගයේ අපි වෝල්ටීයතාවයේ ධාරාවත් ඕනෑම ලකුණු කරන්න පුළුවන් කියලා කිව්වා. සාමාන්‍යයෙන් මතක තියාගන්න පුතේ ධාරාව වෝල්ටීයතාවයේ දෙකම එකම අක්ෂයේ ලකුණු කරනවා නම් තරංග දෙකක් ලකුණු වෙන්න ඕනේ. වෝල්ටීයතාව තරංගයේ සාමාන්‍යයෙන් තරමක් විශාලයි. උසයි. විස්තරය වැඩි. මෙන්න වෝල්ටීයතාවය. හැබැයි මේකේ කාලාර්ථයේ වෙනසක් වෙන්නේ නැතුව හරිද? වෙනසක් වෙන්නේ නැතුව මම අඳිනකොට මගේ දෝෂ වෙන්න පුළුවන්. හරිද? ඔය ලක්ෂ හරහාම තමයි සමමිතිකෝ අපිට අනිත් තරංගය ලැබෙන්නේ. මෙන්න මේක තමයි අපි මොකද්ද? කරන්ට් එක විදියට දක්වන්නේ. I
i වල peak value එකක් තියෙනවා පුතේ මගේ තරංගේ ඇඳපු එකේ කැතක් තියෙන්නේ. හරිද? මේ ධන ip peak එහෙම නැත්නම් max කියන්නත් පුළුවන්. ඒ වගේම මේකෙත් ඍණ ip තියෙනවා. ඍණ ip. ඍණ ip. එහෙනම් ධාරා වෝල්ටීයතාවයට ධාරාවට දෙකටම අපිට මේ විදිහේ තරංගාකාරයක් තමයි අපිට කතා කරන්න වෙන්නේ. අපි ගොඩක් භාවිතා කරන්නේ මේ තරංග ස්වභාවයෙන්. එතකොට ඔයාලා අඳුනගත්තද දැන් peak voltage එක කියන්නේ මොකද්ද කියලා? peak voltage එක කියලා කිව්වොත් අපි ඒකට කියනවා උච්ච වෝල්ටීයතාවය. peak ධාරාව peak current මේකේ ip. ඒක ධන වෙන්න පුළුවන් ඍණ වෙන්න පුළුවන්. ඇයි ඒ ද්‍රව්‍යතාවය වෙනස් වෙන ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාවය නිසා. එතකොට මෙන්න මේ කියන කාරණාව ටික ඉස්සරහාම අඳුන ගන්න ඕනේ. මොකද මේ සංකේතات එක්ක අපි ඉස්සරහට දිගටම ගනුදෙනු කරනවා. මේ සංකේතات එක්ක දිගටම ගනුදෙනු කරනවා. ඔයාලට තවදුරටත් අපි මතක ඇති මේ වගේ සමහර කොටස් කතා කළා ඔසිලොස්කෝප් එකේ. ඔසිලොස්කෝප් එකේ මම කතා කරේ මේක කතා කරන්න කලින් ඒ හින්දා සමහරට ඔයාලට යම් දේවල් අර IP peak to peak ඒ කියන කතන්දරේ එහෙම තේරුන්නේ නැහැ. දැන් ඔයාලට ඒක තේරෙන්න ගන්න ඕනේ පොඩ. දැන් මේ peak කියන එක තමයි මේ කිව්වේ. එතකොට මේකේ ධන පීක් වල ඉඳන් ඍණ පීක් දක්වා ගියොත් එහෙම මේක සමමිතිකයි නම් තරංගේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට මුඩ ඉඳන් යටටම මේ තරංගේ විස්තරය මගින් නිරූපණය වෙන්නේ මොකද්ද v peak to peak voltage එක peak to peak ඒක ඕනෑම කෙනෙකුට max to max කියලා ලියන්න පුළුවන් ඒක ගැටලුවක් නැහැ ගොඩාක් වෙලාවට භාවිතා කරන්නේ peak to peak ඉඳන් එහෙම භාවිතා කරමු max කියන එකත් මේකට නිර්වචන විදිහට භාවිතා වෙනවා එහෙම ගැටලුවක් කරගන්න එපා peak to peak. එහෙම නැත්නම් අර මං කිව්වේ මොකද්ද? V max to max. max කියන්නේ උපරිම කියන එකනේ. මමත් පාවිච්චි කරනවා. බහුලව භාවිත කරන්නේ මේක ඈ. එහෙනම් ඔයාලා මෙන්න මේ කියන කාරණාව වලුවෙන් අඳුනා ගන්න. ඊළඟට මේ ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතා තරංගයක පුතේ මේ සම්පූර්ණ එක තරංග ස්වභාවය. තරංගය. මේ එක තරංගය. මේ එකක්. ඒකට අපි කියන්නේ පූර්ණ චක්‍රයක් කියලා. ඒකට අපි කියන්නේ මොකද්ද? පූර්ණ චක්‍රයක්. මේ තියෙන්නේ පූර්ණ චක්‍රයක්. ඒක තුලින් අපි නිර්වචනයකට එනවා මෙන්න මේ කාලාවර්තය කියන වචනේ. කාලාවර්තය. හරිද? කාලාවර්තය කියලා කියන්නේ මොකද්ද? පූර්ණ චක්‍රයක් ඇතිවීම සඳහා ගතවන්නා වූ කාලයට අපි කියනවා කාලාවර්තය කියලා. කාලාවර්ත. කාලාවර්තයට කියන තවත් නමක් තමයි ආවර්ත කාලය කියලා කියන්නේ. ආවර්ත කාලය කියලා කියන්නේ. කාලාවර්තයට කියන තවත් නමක් තමයි පුතේ ආවර්ත කාලය කියලා කියන්නේ. අපි ආවර්ත කාලය කැපිටල් T වලින් අපි සංකේතවත් කරනවා. එහෙනම් අපි ආවර්ත කාලය අඳුර ගන්නවා නම් මේ අපිට මේ කාලය කොහොම හරි අඳුර ගන්න පුළුවන් නම් අඳුර ගන්න ක්‍රමයක් දැනටමත් ඔයාලා දන්නවා. ඔසිලොස්කෝප් එකෙන් තරංග නිරූපණය කරගත්තා නම් අපි දන්නවා තිරස්ස. තියෙන කොටු ගන්න වැඩි කරනවා කාල බෙදුම් ස්විචේ යගේ. එහෙම වුණා නම් ආන් ඔසිලොස්කෝප් එකෙන් අපිට මේ කාලාවර්තය අඳුර ගන්න පුළුවන් තරංගයක. දැන් ඔයාලා ඒවා ඉගෙනගෙන තියෙන හින්දා මම හිතනවා මම මේ කියනකොට ඒවා තේරෙනවා ඇති කියලා. ආයෙත් එන්ට යන්න බෑ. එහෙනම් අන්නේ කාලාවර්තය අපි කොහොම හරි අඳුනගත්තා නම් පුතේ අපිට මේ තරංග ස්වභාවයේ මොකද්ද සංඛ්‍යාතයේ ඒ ආශ්‍රයෙන් ගන්න පුළුවන්. එහෙනම් සංඛ්‍යාතයේ සඳහා නිර්වචනය වෙනවා ඔය කාලාවර්තය ආශ්‍රයෙන්මයි සංඛ්‍යාතයේ නිර්වචනය අපි හඳුනගන්නේ මොකද්ද? එක තප්පරයකදී නැත්නම් ඒකක කාලයකදී එක කාලයක් කියන්නේ එක තප්පරයක් කියන එක ඈ එක තප්පරයකදී ඇති කරන පූර්ණ චක්‍ර සංඛ්‍යාව. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් පූර්ණ කාලාවර්ත සංඛ්‍යාව. එහෙනම් සංඛ්‍යාතය කියන එක අපි ලියනවා F සමාන වෙනවා මොකක් කියලාද? 1යට T කියලා. 1යට T. ඉතින් ඔයාලා T මේ පැත්තට දාලා 1යට F කියලා ඕන එකක් ලියන්න පුළුවන්. අපිට සංඛ්‍යාතය නම් අඳුනගන්න මෙන්න මේ සමීකරණේ භාවිත කරන්න පුළුවන්. මේක අපි මේට කලින් භාවිතා කරා කෙලිම ගෙඩි පිටින් කොහෙන් කඩාපාත් වුණාද කියලා දන්නේ නැතුව තමයි ඔයාලා කතා කරේ. නමුත් ඕන් දැන් මම ඒක පැහැදිලි කරා. ඔසිලොස්කෝප් එකේ අපි සංඛ්‍යාතේ ප්‍රත්‍යාවර්ත තරංගයක සයිනාකාර තරංගයක අපි කොහොමද කාලාවර්තය නිර්ණය කරන්නේ සහ සංඛ්‍යාතය හොයන්නේ කියලා ගාණක්
ආසින් කඩා පාත් වෙලා වාගේ ඉගෙන ගත්තා. ඒ ආසින් කඩා පාත් වෙලා වාගේ ඉගෙන ගත්ත ගානට එන්නේ මෙතනින්. මෙතනින් තමයි ඒකට අදාළ විෂය කරුණු ටික එකතු වෙන්නේ. එහෙනම් විෂය කරුණු ටික හඳුනා ගන්න. ඔන්න ඔය විදිහට තමයි සයිනාකාර තරංගයක ඔය කියන කාරණා ඉගෙන ගන්න. මෙතෙන්ට එනකන් කියපු ටික පැහැදිලිද අපැහැදිලිද ඔයාලට තියෙනවා නම් ගැටලුවක් ඉදිරිපත් කරන්න ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාවය ගැන. ඒක ඇතුලේ තියෙන තව කොටස් ටික ගැන මම ආයේ කතා කරන්නේ. කාට හරි ගැටලු තියෙනවද තාම මොනවා හරි අහන්න පුතේ ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාවය ගැන ඕනේ ගැටලුවක් දැන් අහන්න. මොකද මේක පහුවෙලා ඉස්සරහට ගියාට පස්සේ සමාහිත ආපස්සට එන්න අමාරුයි. ඔව් කාටවත් ගැටලුවක් නැහැ. හැමෝටම පැහැදිලි. ලේසි නේද? අමාරු නෑ නේද? කාටවත්ම ගැටලුවක් නැද්ද ඇත්තටම? කවිඳු ගැටලුවක් තියනවද? කවිඳු නෑ සර් ගැටලුවක් නෑ. දසුන් දසුන් නෑ සර් ගැටලුවක් නෑ. හරි. සඳරුවන් ගැටලුවක් නෑ සර්. හරි. සහන් පුතා ඔයාලට කතා කරන්න ගැටලුවක් තියෙනවා නම් සිග්නල් වල මට ටෙක්ස්ට් එකක් හරි දාන්න. සහන් පුතා සංදීප හරි. සංදීප පුතා ඒක පැහැදිලි වුනේ නැද්ද? නෑ සර්. ඒක පැහැදිලි වුනේ නැහැ. හරි හරි හරි. අය මං චුට්ටක් පැහැදිලි කරන්නම්. හරි. තව ගැටලු තියෙන කට්ටිය ඉන්නවද කවුරු හරි? නිම්සර පැහැදිලිද? නිම්සර පැහැදිලි? හරි. පුතේ මෙහෙමයි මම ආපහු ඒ චුට්ට පැහැදිලි කරගෙන යන්න නැත්නම් ආය අපේව ගැටලුවක් ඇති වෙනවා. මේකේ මම කතා කරේ මම මේ තියෙන අනම්මනම් සේරම ටික මකලා දාන්නම් එතකොට. මම ඔයාලට කතා කරේ මෙන්න මේ වගේ තරම් අපිට ලැබෙන ගෙදරට ලැබෙන විදුලිය. අපේ ගෙවල් වලට හම්බෙන්නේ සයිනාකාර ස්වභාවයේ ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාවය. ඒ සයිනාකාර ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාවයේ ද්‍රව්‍යතාවයේ ධන ඍණ කියලා වර්ග දෙකක් තියෙනවා. එතකොට මේක තුල වෙන්න පුළුවන් උපරිම අගේ වෝල්ටීයතාවයේ නිරූපණය වෙනවා නම් ඒකට අපි කියනවා ධන Vp. ඒක මේ නම් කරන විදිය. ඒ වගේම මේකේ වෙන්න පුළුවන් අවමාගයක් තියෙනවානේ. ඒක අපි සලකනවා යටින් ඍණ Vp. ඍණ Vp කියලා අපිට ඒක හඳුන්වන්න පුළුවන්. හරි. එහෙනම් ඔය අකුරු දෙක අපි භාවිතා කරනවා. නමුත් සමහර තැනක පුතේ මේ Vp වෙනුවට කෙනෙකුට මේක ඍණ Vp. හරි. Vmax කියන එක භාවිතා කරා කියලා ගැටලුවකුත් නැහැ. මොකද මේ සංකේත දෙකම ඉස්සරහදී අපි භාවිතා කරනවා. ඒ හින්දායි ඒක කතා කරන්නේ. එතකොට මේ ධන අර්ථය මේ ඍණ අර්ථය. සයිනාකාර තරංගයක් මේ විදිහට තමයි අපේ ගෙදරට ලැබෙන විදුලිය පවා ලැබෙන හැඩය ඕකයි. එතකොට ඒක ඇතුලේ මම ඔයාලට තවදුරටත් කියලා දුන්නා. ඔයිට කලින් පාඩමට හැබැයි සම්බන්ධ වෙලා හිටියා නම් හිටියද නැද්ද මම දන්නේ නැහැ. හිටියා නම් මම හිතන්නේ මේ කියන කාරණා තවදුරටත් පැහැදිලි වෙනවා ඇති. හරි. මේ මෙන්න මේ උපරිම උස මේ මෙතන පීක් උසක් තියෙනවා. මෙතනත් පීක් උසක් තියෙනවා. මේක සමමිතිකයි පුතේ තරංගේ. සමමිතික නම් මේ උස මේ පැත්තට Vp. ඒ වගේම මේ පැත්තටත් උස Vp. ඒ හින්දා අපිට ඕන නම් මේක V peak to peak කියලා ලියන්න පුළුවන්. V peak to peak. ඇයි V peak to peak කියලා ලියන්නේ? මෙතන උඩ පීක් එකේ නම් මෙතන යට පීක් එක දක්වා තියෙන වෝල්ටීයතාවය කියන්නේ. ඒක අපිට ඕන සමාන කරන්න පුළුවන් පුතේ දෙවරක්
සංඛ්‍යාත්මකව විතරයි මේ ඈ VP මේ VP උසම තමයි මේ VP උස. එහෙනම් දෙවරක් VP කියලා අපිට දාන්න පුළුවන්. මේවා ඔයාලට මම ගෙඩි පිටින් අරගෙන ගිය සතිය අර මිනිමම් උපකරණ ඔසිලොස්කෝප් ගාන හදනකොට පැහැදිලි කරා. පැහැදිලි කරේ නෑ. නිකන් ගෙඩි පිටින් මේව අරගෙන ආවා. නමුත් කෙනෙකුට ඒවා හින්දා සමාජයට ඒ ගැටලුව හදනකොට ගිය සතියේ අවුලක් ඇති වෙන්න ඇති. දැන් ඒ කියන කාරණාත් පැහැදිලි කරගෙන තමයි මම මේ යන්නේ. එතෙන්ට අදාළ වෙච්ච සිද්ධාන්ත කොටසක් තමයි මම මේ පසුව මේ පැහැදිලි කිරීම කරන්නේ. එහෙනම් ඔය තමයි වෝල්ටීයතාවය හා සම්බන්ධ. තව මේකේ තව ඉස්සරහට යamak තියෙනවා. ඒ ටික මම තව ටිකක් ඉස්සරහට ගිහලා කතා කරමු. මේක තව පොඩ්ඩක් සංකීර්ණ වෙනවා. නමුත් මෙන්න මේ කියන කොටස අඳුර ගන්න නැතුව එතෙන්ට යන්න බෑ. තවත් මේ වගේ තරංගයක අපි ඉගෙන ගන්න ඕනේ කාරණාවක් තමයි මේ වගේ තරංගයක් සම්පූර්ණ එක තරංගයකට අපි කියනවා පූර්ණ චක්‍රයක් කියලා. හරිද? ධන අග්‍රය මෙන්න ඍණ අර්ධය මේ දෙකෙන් සම්පූර්ණ තරංගය. ආයෙත් පටන් ගන්න ආය අලුත් තරංගයක්. ධන අග්‍රය ඍණ. එතකොට මේ එක ධනයකුයි එක ඍණයකුයි සලකපුවම මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට දක්වාම මේ ඇති කරන්නා වූ තරංගය මේකට අපි ලැම්ඩා කියලා කියනවා තරංග ආයාමේ. හරිද? මේ ලැම්ඩා තරංග ආයාමේ ඇති කරන මෙන්න මේකට අපි කියන්නේ මොකද? එක පූර්ණ චක්‍රයක්. එක පූර්ණ චක්‍රයක්. ඒ සඳහා ගත වන කාලයක් තියෙනවානේ. ඒ කාලයට අපි කියනවා පුතේ සංකේත කරත් කැපිටල් T වලින් අපිට කියන්න පුළුවන් කාලාවර්තය කියලා. එහෙම නැත්නම් අපිට කියනවා ඒකට තව දුරටත් ආවර්ත කාලය කියලා. ඔය දෙකම එකම වචනේ තමයි භාවිත කරන්නේ. කාලාවර්තය කියන්නේත් ඒකමයි ආවර්ත කාලය කියලා කියන්නේ ඒකමයි. එහෙනම් මොකද? එක චක්‍රයක් ඇති කිරීමට ගතවන්නා වූ කාලය. ඒ කාලාවර්තය නැත්නම් ආවර්ත කාලය කියන එක භාවිතා කරලා අපිට සංඛ්‍යාතය සඳහා පුතේ සමීකරණයක් ගන්න පුළුවන් ඒකේ නිර්වචනය. සංඛ්‍යාතයේදී කියන්නේ මොකද්ද? සංඛ්‍යාතයේදී කියන්නේ ඒකක කාලයක්. ඒකක කාලයක් කියන්නේ තප්පර එකක්. තප්පර එකකදී ඇති කරන්නා වූ චක්‍ර සංඛ්‍යාව. තප්පර එකකදී ඇති කරන්නා වූ චක්‍ර සංඛ්‍යාව ඒකේ සංඛ්‍යාතය වේ. එහෙනම් ඒකාශ්‍රයෙන් ඔන්න අපිට පුළුවන් මොකද්ද? සංඛ්‍යාතය සඳහා සමීකරණයක් ගන්න. ඔයාලට මතක නම් දැන් මේ වගේ තරංගයක් අපිට එනවා නම් මේ තරංගය අපි කොහොමද නිරීක්ෂණය කරන්නේ? අපිට ඇහැට පේනවද? පේන්නේ නැහැ. ඇහැට පේන්නේ නැත්නම් අපි තරංගය කොහොමද බලාගන්නේ? තරංගය බලා ගන්න අපිට මොකද්ද භාවිතා කරන්න වෙන්නේ කියලා කියන්නේ එහෙනම් මට. එහෙනම් ඔයාලගේ ඔළුවට එන්න ඕනේ ගිය සතිය අපි කියලා දුන්න පාඩම තුල ඔසිලොස්කෝප් එක ඒ සඳහා අවශ්‍ය වෙනවා කියලා. තරංගය පේන්නේ ඔසිලොස්කෝප් එකේ. එහෙනම් අපි ඔසිලොස්කෝප් එක හරහා අපිට ලැබෙන තරංගයක් අපි ඉන් කරනවා. ඉන් කරපුවාම මොකද වෙන්නේ? ඒ තරංගාකාරය අපේ අර තිරය මත ඔයාලගේ දර්ශනය වෙනවා ඔසිලොස්කෝප් එකේ තිරය මත. ඒ ඔසිලොස්කෝප් එකේ තිරය මත ඒ දර්ශනය වෙන තරංගයේ භාවිතයෙන් ඔයාලට දැන් මතක් වෙන්න ඕනේ V peak to peak සඳහා මම සමීකරණයක් කිව්වා. V peak to peak හොයාගන්න සමීකරණයක් කිව්වා. V peak to peak හොයාගන්න සමීකරණය මම ලියන්න යන්නේ සමීකරණය තමයි මේකේ මේ සිරස්ව තියෙන කොටු සියල්ල. ඒ දර්ශන තිරේ දිහා බලලා තමයි ඒක කතා කරන්න වෙන්නේ. දැන් මෙතනදී කතා කරන්න බෑ. හරිද? මම ඒකට තව පොඩ්ඩක් ඉස්සරහට ගියොත් ඔයාලට මෙන්න මේක. හරි? මේකේ මම කියවා මේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන මේ ශීර්ෂාන්තර වෝල්ටීයතාවය සිංහල වචනේ. V peak to peak මේ V peak to peak. ඕක මම එදා කිව්වා. කියලා මම කියවා ඔයාලට සමීකරණයක් මොකද්ද? මේ V peak to peak හොයාගන්න අපි භාවිතා කරන සමීකරණය තමයි සිරස් කොටුස් ගණන වැඩි කරනවා වෝල්ටීයතා බෙදුම් සුවිචය කියන තැන අගය වැඩි කරනවා ශානීය විශාලත්වයෙන්. ඒකෙන් තමයි V peak to peak අගය හොයාගන්නේ. ඊට පස්සේ VRMS හොයාගන්න විදියකුත් තව කතා කරා. ඒවා මම තව පොඩ්ඩකින් පැහැදිලි කරන්න නම් ඒක එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. තව එතෙන්ට ආවේ නැති ඉඳලා. ඊට පස්සේ මම කතා කරා සංඛ්‍යාතය හොයනකොට මතකද? කාලාවර්තය හොයන්න ඕනේ. දෝලන කාලාවර්තය. කාලාවර්තය හොයනකොට මම ඔයාලට කිව්වා එක චක්‍රයක් සඳහා තියෙන තිරස් කොටු ගණන එක චක්‍රයක් සඳහා තියෙන තිරස් කොටු ගණන වැඩි කරන්න ඕනේ කාල බෙදුම් සුවිචයේ ඇති අගෙන්. එහෙනම් එක තරංගේ මෙන්න මේ තරංගය තුල අපිට කියවන්න පුළුවන් මේ තිරසට තියෙන කොටු ගාන. මේ එක තරංගයක් සඳහා මේ තිරසට තියෙන කොටු ගාන කොච්චරද කියලා කියයි. කියවලා එතනින් තමයි අපි ඒක හඳුනාගත්තේ. හරි.
දැන් ඔය මම ආපහු ඉස්සරහට පිටිපස්සට ගිහිල්ලා ඔයාලට පැහැදිලි කරේ ඒක නැවතත් අර එක්කෙනෙකුට දෙන්නෙකුට සමහරට අපැහැදිලි වෙලා ඇති කියලා අදහස යනවා. මේවා අපි දැන් ගිය සතිය කතා කරා ආයෙ මම මෙතෙන්ට යන්නේ නැහැ. හරිද? පැහැදිලි වුණ හින්දා මම එතෙන්ට චුට්ටක් ආපහු ගිහිල්ලා ආවේ. මට එතනින් එහා තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. හරි? එහෙනම් මම දැන් මේ මෙතන හිටියේ. මෙතන හිටියේ. මෙතනදි මම දැන් කියා හිටියේ මෙන්න මේ මොකද සංඛ්‍යාතය සඳහා ඔන්න ඔය විදිහට අපිට කාලාවර්තය හොයාගන්න පුළුවන් නම් කාලාවර්තය හොයාගන්න පුළුවන් නම් කාලාවර්තය හොයාගන්න පුළුවන් නම් අර ඉස්සර කියපු සමීකරණයෙන් ඔසිලොස්කෝප් එකට දාලා තරංගය දිහා බලලා අපිට පුළුවන් සංඛ්‍යාතය හොයාගන්න. ඒ වගේම අපි v peak to peak තිරස් කොටු ගන්න සිරස්ව තියෙන කොටු ගන්න අපිට ගණන් කරලා එතන ගණනය කිරීම කරන්න පුළුවන් නම් v peak to peak සමානයි සිරසට තියෙන කොටු ගන්න වැඩි කිරීම වෝල්ටීයතා බෙදුම් ස්විචයේ යග්ගේ වැඩි කිරීම ඊශානීය විශාලත්වය කියන එක හරහා v peak to peak හොයාගත්තොත් අපි තව ටිකක් ඉස්සරහට ගිහලා බලමු vrms කියන එක අපි හොයාගන්න පුළුවන්. vrms කියන්නේ මොකක්ද කියන එක තව පොඩ්ඩක් මම කියලා දෙන්නම් ඈ. එදා කීවා වුණාට තාම පැහැදිලි නැතුව ඇති ගොඩ දෙනෙකුට එදා නිකන් මං අහසින් කඩාපාත් වෙලා උපපාතිකව තමයි ඒ උත්තර ටික සේරම ගන්න විදිය කියලා දුන්නේ ඔසිලොස්කෝප් එකේ. දැන් අද තමයි එතෙන්ට අදාළ සිද්ධාන්ත ටික ඔයාලට ගෙන්නලා දෙන්නේ. කියලා දෙන්නේ. හරිද? දැන් කියලා දෙන්න යන්නේ ඒ ටික. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි v peak to peak vrms සහ මෙන්න මේ කියන සංඛ්‍යාතයේ කාලාවර්තය කියන කාරණා අපි ගණනය කරන්න යන්නේ ඉස්සරහට. හරිද? ඒතකොට මේ තරංගය පිළිබඳ ඔන්න ඔය කාරණා ටික අපි ඉගෙන ගන්නවා. හරි. දැන් අර පුතාට තරමක් හොත් තේරෙන්න ඇති කියලා හිතනවා දෙපාරකුත් කියලා දුන්නා. හැබැයි ගිය සතියේ එකට හිටියේ නැත්තම් පුතේ තේරෙන්නේ නැහැ තමයි ඈ. තවදුරටත්. තව ගැටලු තියෙනවද කාට හරි? දැන් පැහැදිලිද? පැහැදිලිද නැද්ද? තවත් ගැටලුද? ඔව්. හරි. අපි එතනින් එහාට යන් එනම්. කාගෙවත් කමෙන්ට් එකක් නැහැ. ප්‍රත්‍යාවර්ත තරංගයක සාමාන්‍ය වෝල්ටීයතාවය කියලා තව වගයක් කතා කරනවා. දැන් ඔයාලට ප්‍රත්‍යාවර්ත තරංගයක පීක් වෝල්ටේජ් එක කියලා එකක් තියෙනවා කියන එක මම දැන් කියලා දුන්නා ඔයාලට. පීක් වෝල්ටේජ් එක මේ පීක් වෝල්ටේජ්. ඒ වගේම මේකේ තියෙනවා පුතේ ඇවරේජ් වෝල්ටේජ් එකක් කියලා එකක්. හරිද? ඒතකොට ඇවරේජ් වෝල්ට් එක තියෙන්නේ කොතනද කියන එක තාම කියන්න බෑ. ඒක ගණනය කිරීමෙන් පස්සේ තමයි අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම අපි තව තියෙනවා එනම් v average කියලා එකක්. v average. ඒක ගණනය කරන විදිය මම දැන් කියලා දෙන්නම් ඔයාලට. හරිද? එහෙනම් v peak ගැන කතා කරන්න පුළුවන්. එහෙනම් v peak කියනවා නැත්නම් v max කියලා කියනවා. එහෙනම් ඒක වෝල්ටීයතාවය. ඒකට අපි කියන්නේ උච්ච වෝල්ටීයතාවය. v average කියන්නේ සාමාන්‍ය වෝල්ටීයතාවය ගණනය කරන හොයාගන්න විදිය දැන් කියලා දෙනවා තව ටිකකින්. හරිද? ඊළඟට තව වෝල්ටීයතාවයක් තියෙනවා පුතේ vrms. vrms කියලා කියන්නේ මොකද්ද? වර්ග මධ්‍යයන්ගේ මූල වෝල්ටීයතාවය. වර්ග මධ්‍යයන්ගේ මූල වෝල්ටීයතාවය. වර්ග මධ්‍යයන්ගේ මූල වෝල්ටීයතාවය කියන එක අනිවාර්යෙන් ධන එකක්. අනිවාර්යෙන් ධන එකක්. vrms. හරිද? ඒවා ගැන මම දැන් ඒක තමයි මේ කියන්න දෙන්න ඔයාලට පටන් ගන්න යන්නේ. හරිද? එතකොට මේ තුනක් කියන එක මතක තියාගන්න. මම දැනට v average කියන එක මෙහෙන් දාන්නම්. හරිද? ඒක කොතෙන්ද එන්නේ කියන එක දැන් ඔයාලට තව පොඩ්ඩකින් තේරෙයි. හරිද? ඒක එන තරම් නිශ්චිතව කියන්න බෑ. ගණනය කිරීම කරන්නේ නැතුව. හරිද? එහෙනම් ඔන්න ඔය වගේ දේවල් කීපයක් ගැන තමයි මේ කතා කරන්නේ. ඇවරේජ් කියලා කියන්නේ ඇත්තටම සරල ධාරාවක්. හරි? RMS කියලා කියන්නේ ඇත්තටම සරල ධාරාවක් විදිහට තමයි අපිට සලකන්න පුළුවන්. හරි. දැන් එහෙනම් අපි සයිනාකාර තරංගයක් සඳහා තමයි මෙතනින් එහා ඔය කියන කතන්දර සේරමත් කතා කරන්නේ. අපි යන් ඇවරේජ් වෝල්ටේජ් එක එහෙම නැත්නම් අපි කතා කරන ප්‍රත්‍යාවර්ත තරංගයක සාමාන්‍ය වෝල්ටීයතාවය කියන්නේ මොකද්ද කියන එක ඉගෙන ගන්න. දැන් මේකේ අපිට කතා කරන්න තියෙන්නේ සයිනාකාර තරංගයක්. මෙතන ඔයාලට දීලා තියෙන්නේ ත්‍රිකෝණාකාර තරංගයක් සයිනාකාර තරංගයක් ඇතුළට දාලා කතා කරන්න. ඒක ගැටලුවක් නෑ. මොකද අපි ත්‍රිකෝණාකාර තරංගය ගැන එච්චර විස්තරයක් නැති වෙන හින්දා. හරිද? දැන් කොහොම කතා කරත් ඒක ගැටලුවක් කරගන්න අවශ්‍ය නෑ. ආකාර තරංගයක්. ඒක ගැටලුවක් නෑ. ඔයාලට වැඩිපුර ඕනේ වෙන්නේ සයිනාකාර තරංගයක් ඈ.
ධනාර්ධ චක්‍රය හෝ ඍණාර්ධ චක්‍රයක සාමාන්‍ය විභවාන්තරයක් යෙදුව විට මේ විවිධ මට්ටම් වල වෝල්ටීයතාවල එකතුවේ සාමාන්‍ය අගයට තමයි අපි සාමාන්‍ය වෝල්ටීයතාවය කියලා කියන්නේ. දැන් එහෙම වචනයෙන් කියපුවාම සමහරට කෙනෙකුට තේරෙන්නේ නැහැ. හරි? ධන අර්ධ චක්‍රෝ ඍණාර්ධ චක්‍ර. දැන් මේකේ මේන් බලන්නකෝ. දැන් ඔයාලට පේන්න තියෙන මේ තරංගය දිහා බලපුවාම මෙන්න මේකේ මේ තියෙන ධනාර්ධ චක්‍රය. මේ තියෙන ඍණාර්ධ චක්‍රය. එතකොට මේ ධනාර්ධ චක්‍රයේ පුතේ අපි තැන් වල කාලය යම් කිසි තප්පරයකට තප්පරයක් හරි තප්පර දෙකකට තප්පර දෙකක් හරි ඒ වගේ ආදී විදිහට අපි සලකලා මේ යම් කාලවලදී අපි වෝල්ටීයතාවයන් ගණනය කරනවා. වෝල්ටීයතාවයන් බලනවා. දැන් මේක ප්‍රත්‍යාවත් තරංගයක් කියලා ඔයාලා හිතන්නකෝ. මේ ප්‍රත්‍යාවත් තරංගයක් මේක. එතකොට මේ ප්‍රත්‍යාවර්ත තරංගයේ හරි ත්‍රිකෝණයක් එහෙම ගැටලුවක් කරගන්න එපා. මේ තේරෙටම එකම සිද්ධාන්තයක් ඔතන යන්නේ. හරිද? අපිට අවශ්‍ය වෙන ප්‍රත්‍යාවර්ත තරංග ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. එතකොට මේ ප්‍රත්‍යාවර්ත තරංගයේ මේ එක් ඇංගල. මෙතන V1, මෙතන V2, මෙතන V3, මෙතන V4. එහෙනම් ධන අර්ධ චක්‍රය ගත්තාම ධන මොකද වෙන්නේ? මේ V1 අගය කියෙව්වා එකතු කරා V2 අගය කියෙව්වා එකතු කරා V3 අගය කියෙව්වා එකතු කරා V4 අගය කියෙව්වා එකතු කරා. එතකොට අගයන් කීයක් කතා කරාද? අගයන් 4ක් අපි මැන්නනේ. එහෙනම් 4ෙන් බෙදුවා. 4ෙන් බෙදුවා. 4ෙන් බෙදපුවාම අපිට උත්තරයක් එනවා. මම ඒක දැනට මේ v ධන කියලා දාගන්නම් මෙතනින්. උත්තරේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ නේ. අගයන් දාපු නැති හින්දා. එහෙනම් ඔන්න ඔය වගේ උත්තරයක් එනවා. ඒ විදිහටම මේක ඍණ වලටත් ඔය විදිහටම කරන්න බෑද මේ ඍණාර්ධ චක්‍රයට? ඍණාර්ධ චක්‍රයටත් ඒ විදිහටම අපි v අගයන් ගන්නවා. ඒක මම ඍණ v1 ඍණ v2 කියලා ගන්න ඕන ඍණ v1. ඇයි ඒක ඍණනේ වෝල්ටීයතාවය. ධන ඍණ කියලා ආපුවම ඍණ එන හින්දා ඍණ කියලා දාන්නේ ඈ. ඍණ v2 ධන ඍණ v3 ඔව් ඍණ v3 ධන කියන්නේ ආය ඍණ v4 හරි. ඒ වෝල්ටීයතා හතර එකතු කරලා අවස්ථා හතරකදී ගත්ත හින්දා ඕන් 4ෙන් බෙදුවා. බෙදුවාම ආට උත්තරයක් එනවා ඍණ v4. v4. දැන් මෙන්න මේ දෙක එකට එකතු කරපුවාම v average කියලා කියන්නේ average කියලා කියන්නේ මෙන්න මේ v ධන කියලා එන උත්තරයට එකතු කරනවා v ඍණ කියලා එන උත්තරේ. එතකොට මේක අපිට අවස්ථා 3ක් යටතේ කතා කරන්න පුළුවන්. අවස්ථා 3ක් යටතේ කතා කරන්න පුළුවන්. දැන් මම ඔයාලගෙන් මේ සඳහා නිකන් ඔයාලා අදහස ඔයාලෙන් අහලා බලනවා. මට මදුසංක කියන්න මේ තරංගාකාරයේ පුතේ හරිම සමමිතිකයි. සමමිතික තරංගයක් වුණොත් මෙතන ඔයාට එන්න පුළුවන් පළවෙනි අවස්ථාවේ උත්තරේ මොකද්ද? මදුසංක කියන්න බලන්න. මහින්ස මදුසංක. ටෙක්ස්ට් එකක් දාන්න නැත්තම්. ඔව්. මදුසංක පුතා සම්බන්ධ වෙලා ඉන්නවනේ. උත්තරේ මොකක් වෙන්න පුළුවන්ද? ඔයාගේ අදහස දාන්න වැරදුනාට කමක් නැහැ. වරදින්න තරමට ඔයාලට හොඳයි. මම ආපහු පැහැදිලි කරනවා. මොකද්ද උත්තරේ? මේක සමමිතික තරංගයක්. මෙතෙන් එන්න පුළුවන් උත්තරේ ඔයා හිතන්නේ මොකද්ද? ඔව්. ටෙක්ස්ට් එකක් හරි දාන්න. උදාර පුතා මොකද්ද හිතන්නේ? ඉසුරු උදාර. මේ වගේ කාරණාවක් චුට්ටක් පැහැදිලි වෙන්න ඕනේ. ඉසුරු උදාර. අමරසිංහ අමරසිංහ
ඔව්. එක්කෙනෙක් දෙන්නේ මට උත්තරයක් දාලා තියෙනවා. හරි. එහෙනම් ඇත්තටම මේකේ උත්තරේ බිඳුවයි නේද පුතේ? මේ තරංගයේ සමමිතික වුණොත් මේ තැනින් තැනින් කොහේ හරි වෝල්ටීයතාවයන් අපි අවස්ථා හතරක් අරගත්තා. හතරක් අරගෙන අගයක් ගත්තා. ඒතකොට ධන අගයක් එනවා. ඒ වගේම ඒ විදිහටම තව පැත්තකින් ආයේ වෝල්ටීයතා අගයන් හතරක් ගත්තා. ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්තේ. ඒකත් හතරෙන් බෙදුවා. එතකොට මේ තරංගය හරියට සමමිතික නම් මේන උත්තරයයි මොකද වෙන්නේ? බිඳුව වෙනවා. අනිවාර්යෙන් බිඳුව තමයි ශුන්‍යයි. එහෙනම් මේක අනිවාර්යයෙන්ම ගොඩක්ම සමමිතික තරංගයක් තමයි වෙන්නේ. ඊළඟට පුතේ අපි දැන් මේ තරංගාකාරය බලන්න. මේකේ ධන පැත්තට වැඩි ඍණ පැත්තට චූට්ටයි. චූටි තරංගයක්. එතකොට මෙන්න මේක වැඩි වෙනවා, මේක අඩු වෙනවා. මේ අගේ අඩු වෙනවා. එහෙම අඩු වුණාම වැඩි වුණාම මොකද්ද වෙන්නේ? මේකට එන්නේ V average කියන එක ධනාගයක්. V average කියන එක එන්නේ ධනාගයක්. හැබැයි DC අනවරත නැහැ. DC. හරි. ඒ වගේම බැරි වෙනවත් V ඍණ විශාල වෙනවා V ධනට. කොහොමද කියලා කිව්වොත් මම මෙහෙම ඇන්දොත් මෙහෙම අරගෙන මේක මෙහෙම අන්නවා. ලොකුට. දැන් මේ අගයන් වෙනස්. මේ පැත්තට වැඩි ඍණ පැත්තට. මේ පැත්තට අඩුයි. එහෙනම් මේකේ ඇවරේජ් අගේ එන්නේ. මොකද වෙන්නේ? මේ ඍණ පැත්තේ තමයි එන්නේ. එහෙනම් ඔයාලට ප්‍රත්‍යාවර්ත තරංගාකාරයක සාමාන්‍ය වෝල්ටීයතාවගේ V average. හරිද? තරංගා ස්වභාවය කොහොමද එන්නේ කියන කතාව අවබෝධ වෙන්න ඇති. ඔයාලා අනාගතයේ 13 වසරේදී අපි පාඩමකදී නැවතත් මේ කොටස ආපහු මතක් කරනවා ඔයාලට. එදාට මතක් කරනවා විතරක් නෙමේ V average සඳහා අපි සමීකරණයකුත් ගන්නවා. 13 කට්ටියන් නම් දැන් මේ එනකොට සමීකරණේ මතක් වෙනවා ඇති. හරිද? අපි V average සඳහා එදාට සමීකරණයක් ගමු. තාම 12 වසරේ කට්ටියන්ට ඒක එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. හරි? එහෙනම් ඔයාලට average voltage එක සම්බන්ධව මම කතා කරන්න ඕනේ කාරණාව ඔතනින් සමාන ඉවරයි. හරි? ඔතනින් ඉවර වෙනවා. ඊට පස්සේ මම කතා කරනවා ඔයාලත් එක්ක ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාවය. තවත් වෝල්ටීයතාව වර්ගයක් තියෙනවා කියවනේ. ප්‍රත්‍යාවර්ත ධාරාව වෝල්ටීයතාවය වර්ග මධ්‍යන්නේ මූල වෝල්ටීයතාවය කියන්නේ මොකක්ද කියලා. ඒකත් කතා කරන්න ප්‍රත්‍යාවර්ත තරංගයකට ප්‍රත්‍යාවර්ත සයිනාකාර තරංගයකට අපි කතා කරන්නේ. ප්‍රත්‍යාවර්ත සයිනාකාර තරංගයක් සඳහා ඔයාලගේ විෂයේදී අපි කතා කරන්නේ මේ වර්ග මධ්‍යන්නේ මූලාගය කෙලින්ම ගෙඩි පිටින් අගය. වෙන මොනවත් කතා කරන්න ඕනේ නැහැ. හැබැයි ඔයාලා පොඩ්ඩක් නිර්වචනය වෙන්නේ කොහොමද කියන එක අපි ඉගෙන ගමු. හරි? වර්ග මධ්‍යන්නේ මූලාගය කියන්නේ මොකද්ද කියන එක චුට්ටක් දැනුවත් වෙන්න, ඒක අවබෝධ වෙන්න ඒකේ අර්ථය පොඩ්ඩක් ඉගෙන ගමු. ඒකේ අර්ථය තමයි වර්ග මධ්‍යන්නේ මූලාගය කියන්නේ ප්‍රතිරෝධකයක් තියෙනවා කියලා හිතන්න. ප්‍රතිරෝධකයක් තියෙනවා. මේ ප්‍රතිරෝධකය. හරි. ඔන්න ප්‍රතිරෝධකයක් තියෙනවා. සරි. ඔක්කොම කලින්. මෙන්න ප්‍රතිරෝධකයක් තියෙනවා. මේ ප්‍රතිරෝධකය තුලින් ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවක් ගමන් කරන්න අපි සලස්වනවා. මොකද්ද ලබා දෙන්නේ? ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාවය. මෙන්න R මෙන්න ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාවය. ප්‍රතිරෝධයක් තුලින් ප්‍රත්‍යාවර්ත ධාරා විදුලියක් ගායනා යාමට සැලැස්සූ විට ඒකක කාලයකදී ජනනය වන ඒකක කාලයකදී ජනනය වන තාප ශක්තියක් තියෙනවා. මම ඒක කියන්නකො P කියලා. P කියලා. එතකොට දැන් මේකේ යන්නේ මොනවද? ප්‍රත්‍යාවර්ත ධාරාව. IS.
ප්‍රත්‍යාවර්ත සැපයුම් වෝල්ටීයතාවයකින් ප්‍රත්‍යාවර්ත ධාරාව මේ ප්‍රතිරෝධය හරහා ගමන් කරනකොට R කියන ප්‍රතිරෝධේ මේ P කියලා ජවයක් නිපද වෙනවා. P කියලා ජවයක්. මෙන්න මේ P කියන ජවයම නිපද වෙන්න. P කියන ජවයම නිපද වෙන්න. මෙන්න මේ මෙතෙන්ට සපයන්න ඕන වෝල්ටීයතාවය DC වෝල්ටීයතාවය. ඒක මම කැපිටල් VS කියලා ගන්නම්. අරක සිම්පල් VS තියෙන්නේ. ඒ වගේම මේකෙන් එළියට යන සරල ධාරාව IS කැපිටල් S කියලා ගන්න. IS. අන්නේ අගයන් වලට තමයි අපි කියන්නේ වර්ග මධ්‍යන්‍ය මූල වෝල්ටීයතාවය සහ වර්ග මධ්‍යන්‍ය මූල ධාරාව කියලා. තවදුරටත් තේරුම් නැත්නම් ආයෙත් මං කිව්වොත් ප්‍රතිරෝධකයක් තියෙනවා. ඒකට අපි ප්‍රත්‍යාවර්ත සැපයීමක් දෙනවා. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාව ප්‍රත්‍යාවර්ත ධාරාව මේක තුලින් ගමන් කරපුවාම අපි සාමාන්‍යයෙන් කියනවා I වර්ගයේ R කියන ජවයක් මේක තුල නිපද වෙනවා. අපි මේ ජවයේ හිතමුකෝ P කියලා. P කියන ජවයක් තමයි නිපද වෙන්නේ. ඒ ජවයේම නිපද වෙන්න මේක තුලින් යවන්න ඕනේ සරල ධාරා වෝල්ටීයතාවය සහ සරල ධාරා අගයට. සරල ධාරා වෝල්ටීයතාව, සරල වෝල්ටීයතාවය සහ සරල ධාරා අගය. එහෙනම් අන්නේ අගයන් දෙකට තමයි කියන්නේ වර්ග මධ්‍යන්නේ මූල ධාරාව සහ වර්ග මධ්‍යන්නේ මූල වෝල්ටීයතාවය කියලා. එහෙනම් ඒ තමයි මේ VRMS සහ IRMS කියලා අපි අඳුනගන්න යන්නේ. එතකොට මෙන්න මේ වර්ග මධ්‍යන්නේ මූල ධාරාව වර්ග මධ්‍යන්නේ මූල ධාරාව එහෙම නැත්නම් වර්ග මධ්‍යන්නේ මූල වෝල්ටීයතාවය කියන එක සඳහා පුතේ ගෙඩි පිටින් සමීකරණ දෙකක් පමණයි අපි දැනගන්නේ. ගෙඩි පිටින් තියෙන සමීකරණ දෙක තමයි VRMS. හරිද? කියලා මම ලිව්වොත් VRMS සමාන වෙනවා කලින් මතකද අපි කතා කරා V peak එහෙම නැත්නම් V max කියලා ගියා. හරි? V peak එහෙම නැත්නම් V max කියලා අපි ගත්තා ගියා. ඒක බෙදන්න වර්ගමූල දෙකෙන්. කොහෙන්ද ආවේ කියලා හොයන්න යන්න එපා. තේරුමක් නැහැ. එහෙම නැත්නම් එතන භාවිතා කරන IRMS අගය කියන එක මොකද්ද කියලා ඇහුවොත් එහෙම වර්ග මධ්‍යන්නේ මූල ධාරාව මොකද්ද කියලා ඇහුවොත් IRMS සමාන වෙනවා. මේ සමීකරණ දෙක කටපාඩමේ තියෙන්න ඕන දෙකක් ඈ. IP බෙදනවා මොන වගේද? වර්ගමූල දෙකෙන්. වර්ගමූල දෙකෙන් බෙදා. එකම සමීකරණේ. හරිද? IV මාරු වෙනවා විතරයි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි වර්ග මධ්‍යන්නේ මූල වෝල්ටීයතාවයන් එහෙම නැත්නම් ධාරාගයන් හොයන්නේ. පුතේ මේ අගයන් හොඳට මතක තියාගන්න හැම වෙලාවෙම ධන කිසිම වෙලාවක මේවා ඍණ වෙන්නේ නැහැ. වර්ග මධ්‍යන්නේ මූල වෝල්ටීයතාවය එහෙම නැත්නම් වර්ග මධ්‍යන්නේ මූල ධාරාව කියන ඒවා හැම වෙලාවෙම බිඳුවට වඩා ඉහළ අක්ෂයක පිටයි. ඒ වුණාට ඔයාලට මතකයි ඇවරේජ් වෝල්ටේජ් කියන එක ඒකේ තරංගයේ හැඩය අනුව තරංගයේ ධන වුණොත් ධන පැත්තට නැඹුරුයි. තරංගයේ සමමිතික වුණොත් බිඳුව අක්ෂයේ පිටනවා. තරංගයේ ඍණ පැත්තට නැඹුරුනොත් ඍණ ඇවරේජ් වෝල්ටේජ් එකක් එනවා. මේ ආදී විදියට ඇවරේජ් වෝල්ටේජ් එක වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඊට කලින් මම කිව්වා පීක් වෝල්ටේජ්. පීක් වෝල්ටේජ් එක ධනත් වෙනවා ඍණත් වෙනවා. සයිනාකාර තරංගයක් නම් ධන පීක් තියෙනවා ඍණ පීක් තියෙනවා. ත්‍රිකෝණාකාර තරංගයක් නම් ඒත් ධන පීක් තියෙනවා ඍණ පීක් තියෙනවා. ඒ ආදී අපිට ඕනේ වැඩිපුරම ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාවය අපි කතා කරන්නේ සයිනාකාර ස්වභාවය. එහෙනම් පීක් ධන අගය ඍණ අගය කියන දෙකම තියෙනවා. හැබැයි ප්‍රත්‍යාවර්ත තරංගයක වර්ග මධ්‍යන්නේ මූල අගය හැම වෙලාවෙම ධන අගයක් වෙනවා. ඒ කතාව මතක තියාගන්න. එහෙනම් මම හිතනවා වර්ග මධ්‍යන්නේ මූල අගය කියන එක, ඇවරේජ් අගය කියන එක, පීක් අගය කියන එක හා සයිනාකාර තරංගයක ස්වභාවය පැහැදිලි ඇති කියලා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් ඕන කෙනෙකුට. විනාඩියක් දෙන්න. අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම් කාට හරි. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මං අහනකම් ඉන්න එපා. ඔයාලට තියෙන ගැටලු ඔයාලා විසඳගත්තොත් ඔයාලා මේක හරියට කරගනි. එහෙම නැ වුණොත් ගැටලුවක් ඇති වෙනවා ඒකයි කියන්නේ. කාට හරි ගැටලුවක් තියෙනවද නැද්ද? සංදීප පුතා පැහැදිලිද? ලියනගේ පැහැදිලි සර්. සඳු සනුද පුතා නාම අලුත්
සානුද ඔව් සර්. පුතා ඔයාලට තේරෙනවද? හා ඔව් සර්. පැහැදිලිද? ඔව් සර්. හා ප්‍රවීන් පැහැදුනා සර්. පැහැදිලි. හරි. නිරන්ද ගැටලු තියනවද මොනවද? නෑ සර්. දීගායු ගැටලු තියනවද? හරි. එහෙනම් අපි ඕන් ඒ කොටස ඉවරයි. දැන් ඔයාලා සරල ධාරා වෝල්ටීයතාවය ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාවයක් හොඳට අඳුරනවා. ඕන් ඔයාලට ගැටලු නැහැ කියලා ඔයාලම කියනවා. මම කීප දෙනෙක් ව්‍යවහයෙන් පස්සේ ඒක ඒත් නැහැ කියලා කියන්නේ. හරි. එහෙනම් පුතේ ඕන් දැන් ඔයාලා මෙතනින් එහාට ඒ මට්ටමේ ඉන්නවා කියලා හිතාගෙන මම පාඩම ගෙනියනවා. එතකොට අය ගැටලු ඇති කරන්න එපා. මට අය මුලට යන්න අමාරුයි ඈ. හරි. මොකද ඒ කියලා ටික ඔයාලා පැහැදිලිව තේරුම් කරගත්තේ නැත්නම් මෙතනින් එහාට ටික යන්න බෑ. තේරුම් කරගත්තා නම් මෙතනින් එහාට ටිකත් ඒ වගේම හරි ලේසි. ඔය විදිහටම තේරුම් කරගන්න පුළුවන්. හරි. අපි යන් අද කතා කරනවා ඔයාලත් එක්ක මම ප්‍රතිරෝධක පේරක සහ ධාරිත්‍රක පරිපථවල සරල ධාරා ගැලීම. මතකද කියලා බලන්න ප්‍රතිරෝධක කියන්නේ මොනවද? මතකයි නේද? ප්‍රතිරෝධක කියලා කියේ මොනවද? පරිපථයක ධාරාව ගමන් කර ගැනීමට ඇති කරන්නා වූ බාධාවට ප්‍රතිරෝධකයක් කියලා කිව්වා. හරිද? පරිපථයක ධාරාව ගමන් කරන්නට ඇති කරන්නා වූ බාධකය ප්‍රතිරෝධය ඒ සඳහා නිපදවා ඇති උපාංගයේ ප්‍රතිරෝධක. එහෙම කියපුවම හොඳටම පැහැදිලිනේ. ප්‍රතිරෝධක. පේරක කියන්නේ මොනවද කියන එක කතා කරා. මොකද්ද කිව්වේ? ඔතනලද කම්බි දඟරයක් පේරකයක් වේ. මොකද වෙන්නේ? මේක තුලින් ධාරාවක් ගමන් කරනකොට වටේ චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා කියන කතාව කිව්වා. ධාරිත්‍රක. ධාරිත්‍රක කියේ මොනවද? ධාරිත්‍රකයක් කියලා කිව්වේ මොකද්ද? තහඩු දෙකක් අතරමැද පාරවේද්‍ය ද්‍රව්‍ය පුරවලා අපි මේකට ආරෝපණය ලබා දුන්නාම తాවකාලිකව ආරෝපණ ගබඩා කරගෙන ඉන්න එක මොකක් කියවද? ධාරිත්‍රකයක් කියලා කියනවා. ඉතින් මේවා දැන් සටගාලා එන්න ඕනේ. සටගාලා විතරක් මදි. සටගාලා ඒවත් එක්ක කතා කරපු කරුණු ටිකත් එන්න ඕනේ. කරුණු ටික ආවා කියලා විතරක් මදිමයි පුතේ. හොඳට ඔළුවට ඇවිල්ලා තියෙන්න ඕනේ මේ වෙනකොට. මොනවද? මේවා හරහා අපි කතා කරපු අර සූත්‍ර ටික එක එකක් සඳහා කතා කරපු විවිධ ඒ වගේ තියෙන පරාමිතීන් ලක්ෂණ ඒවා සේරම අනිවාර්යෙන් ඕන. හරිද? ඒවා එකිනෙක හරියට පැහැදිලි වෙන්නේ නැත්නම් එකිනෙක තුල තියෙන මේ වෙනස අඳුනා ගනිමින් ඒවා පැහැදිලි කරගෙන නැත්නම් මෙතනින් එහා පාඩම එන්න ඔයාලට ගැඹුරු වෙයි. හරිද? මේ වෙනකොට ඒ කාරණා ටිකත් හොඳට ගොනු වෙලා වෝල්ටීයතා ධාරා කියන එකක් තේරුණා නම් මෙතනින් එහාට ඔයාලට මේක හරියට නිකන් ගලපගෙන යන්න ලේසියෙන් පුළුවන් වෙයි. හරිද? ඒ හින්දා මං ආපහු කියනවා අද කියන කොටස ඊළඟ දවසේ එනකොට අනිවාර්යෙන් හොඳට අවබෝධ කරගෙන එන්න. අනිත් දවසේ කතා කරන්න ඉන්නේ මේට හාත්පසින්ම වෙනස් වෙන කරුණක් ඉඳලා. හරි? එකිනෙකට හැමදාම සම්බන්ධයක් තියෙනවා. ඒ හින්දා අඛණ්ඩව පැමිණීමත් මේකට වැදගත් වෙයි. ඔයාලට මේ පාඩම අමාරුයි කියලා තියෙන කට්ටිය ඉතින් ඉන්නවා. ඒ කට්ටියට පහසුවෙන් ඉගෙන ගන්න ඈ. අතරමැදදී මතක් කරේ කැඩි කැඩි එනකොට සමහර කෙනෙකුට ගැටලු තැන් තියෙන අවස්ථා වැඩි වෙන හින්දා. තේරෙන්නේ නැහැ අතරම. මේ කියනවා ප්‍රතිරෝධක පේරක ධාරිත්‍රක පරිපථවල සරල ධාරා ගැලීම යටතේ ඔය කියපු එක එකෙහි අදහසත් එක්ක ගත්තාම මම මේ කියපු කාරණා ටික තමයි මෙතන කියුවේ. එතකොට මේක තුල ඔයාලට මම ප්‍රතිරෝධකේ නම් එච්චර ගැටලුවක් නැහැ. සන්නායක කම්බියක් ඒක තුල ධාරාව ගමන් කරන්න ඇති කරන බාධාව ප්‍රතිරෝධය ඒ සඳහා ගන්න ගැජට් එක ප්‍රතිරෝධකේ හරි. පේරකේ කියපුවාම පුතේ පේරකයක් කියන්නේ ඔතනලද කම්බි දඟරයක් කියලා කියනවා. ඔතනලද කම්බි දඟරයක් කියපුවාම දැන් යකෝලේ ප්‍රතිරෝධකත් එක්ක සම්බන්ධද? ඔව් සම්බන්ධයි. සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ මේක තුල ප්‍රතිරෝධයක් තියෙනවා. මේක තුල ප්‍රතිරෝධයක් තියෙනවා. පේරකය කියන එක ඇතුලේ ප්‍රතිරෝධයක් තියෙනවා. හැබැයි පුතේ මෙතනින් එහා කියන කතාවන් අපි කතා කරගෙන යනකොට අපි උපකල්පනය කිරීමකට එනවා. එන උපකල්පනයක්. ඒ තමයි සුද්ධ පේරකයක් කියන එකක් උපකල්පනය කරමින් තමයි කතා කරන්නේ. මොකද සුද්ධ පේරකයක් තමයි අපි භාවිතා කරන්නේ කියන කතාව. එහෙම සුද්ධ පේරක කියන ඒවා ඇත්තටම මේ ලෝකේ කොහේවත් යනක නැහැ. උපකල්පනයක් මත පදනම් වෙලා ඉඳගෙන තමයි පුතේ
මේ විදුලිය කියන එක ගොඩාක් දේවල් වල සිද්ධාන්ත න්‍යායන් ගොඩනැගිලා තියෙනවා. අපිටත් ඒ විදිහටම කරන්න වෙනවා වෙන විකල්පයක් නැහැ. හරි. එහෙනම් ඔයාලා මතක තියාගන්න සුද්ධ ප්‍රේරකයක් කියන එකත් අර්ථ දක්වා ගන්නවා. හරි. සුද්ධ ප්‍රේරකයක් කියලා කියන්නේ මෙතනින් එහාට ඒක අවශ්‍ය වෙයි. ආයෙ මම ඉස්සරහදී පැහැදිලි කරන්නම් චුට්ටක්. ඒක තුල ප්‍රතිරෝධ ගුණ නැහැ. ප්‍රතිරෝධ ගුණ නැහැ. ඒ වගේම අපිට දාරිත්‍රකයක් ගැන කතා කරපුවම දාරිත්‍රකය කියවා පාරවේද්‍ය ද්‍රව්‍ය පුරවලා දෙපැත්තේ තහඩු දෙයක් දාලා එහෙම මේවා කරනවා සමහර තැන් වල කිමිකල් දානවා රසායනික මේ පොඟවන ලද කඩදාසි එල්ලලා තියෙනවා එහෙම මේව කතන්දර කියනවා හරි දාරිත්‍රක තුලත් ඒ වුණාට ප්‍රතිරෝධය ගමන් කරන්නේ ආරෝපණ ගමන් කරන්නේ නැහැ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ නැහැ නමුත් ඒක තුල බාධාවක් තියෙන්න පුළුවන් එහෙනම් ඒක තුල ප්‍රතිරෝධයක් තියෙනවා එතකොට අපි කතා කරන්නේ ඒ වගේ ගුණාංග තියෙනවා නම් බාධා ඉවත් වෙච්ච දාරිත්‍රකයක් කියලා සලකලා. එහෙම නැත්නම් අපි ඒකටත් සලකනවා. මොකද්ද? සංසුද්ධ දාරිත්‍රකයක් කියලා. එහෙම නැත්නම් සුද්ධ දාරිත්‍රකයක් කියලා කතා කරනවා. ඒ වගේම පේරකයක් ගැන කතා කරනකොටත් අපි සුද්ධ පේරකයක් කියන එකක් කතා කරලා උපකල්පනය කරලා. එහෙම ඒවා ලෝකේ නෑ ඇත්ත කවදාවත්. නමුත් ඒ උපකල්පනය මත ඉඳගෙන තමයි අපි මෙතනින් එහාට යන න්‍යායන් අපි ගොඩනගා ගන්න යන්නේ. හරි. එහෙනම් අපි දැන් බලමු ඔයාලා කවුරුත් අඳුරන දාන්න කියන පළවෙනියෙන්ම ප්‍රතිරෝධක ගැන. ප්‍රතිරෝධක තුලින් සරල ධාරාව ගැලීම කියන එක දැන් ඔයාලට සාමාන්‍යයෙන් මම නිකන් වචනින් කිව්ව nothing වැඩක්. මොකද මේක හා සම්බන්ධ කාරණා ගොඩක් ඔයාලා මේ වෙනකොට දැනුවා. කොහෙන්ද කියලා කියනවා නම් ඕම් නියමය කියන එක අපි දැන් කතා කරාද ගණනය කිරීම කරේ නැති වුණාට මයි පුතාලා SFT වලට වෘත පිටින් මං හිතන විදිහට ගණනය කිරීම කරලා ඇති ඕම් නියමය හා සම්බන්ධ. ඒ වගේම ප්‍රතිරෝධක ගැන ශ්‍රේණිගත සම්බන්ධය සමාන්තරගත සම්බන්ධය ඒ වගේ වෝල්ටීයතා බෙදුම් ධාරා බෙදුම් ආදී ඒ වගේ සියලු කරුණු මේ වෙනකොට කතා කරලා ඉවරයි සරල ධාරා හා සම්බන්ධ ප්‍රත්‍යවර්ත ධාරා ගැන අපි කතා කරලා නැතුව ඇති මේ වෙනකම් සරල ධාරා ගැන කතා කරලා තියෙනවා එහෙනම් ඒ කියපු කාරණා ටිකම නැවත මතක් කරගත්තා නම් ප්‍රමාණවත් ඒක ගැන තමයි මේ කතා කරන්නේ එතකොට මේක කියනවා ප්‍රතිරෝධකයක් දෙපසට වෝල්ටීයතාවයක් ඇදුව විට දැන් මේ මොන වෝල්ටීයතාවයක් ගැනද කතා කරන්නේ මතක තියාගන්න සරල ධාරා වෝල්ටීයතාව ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාවය කියන එක වෙනස් ඒක තාම ආවේ නැහැ. හරි? සරල ධාරා වෝල්ටීයතාවයක් දෙනවා. දැන් සරල ධාරා වෝල්ටීයතාවය මොකද්ද කියන එක තේරෙනවනේ. කාලයත් එක්ක අනවරතයි. වෙනස් වෙන්නේ නැහැ. හරි? නොවෙනස් අනවරත ධාරාවක් වෝල්ටීයතාවයක් ලබා දෙන්නේ. එහෙනම් ප්‍රතිරෝධකයක් දෙපසට වෝල්ටීයතාවයක් ඇදුව විට ප්‍රතිරෝධකයේ තුලින් ගලා යන ධාරාව එම ප්‍රතිරෝධයේ මත වෙනස් වෙයි. නැත්තේ? ප්‍රතිරෝධයේ මත වෙනස් වෙනවා. එක එක ප්‍රතිරෝධ වලට එක එක අගයක්. වෝල්ටීයතාවයේ ධාරාව සහ ප්‍රතිරෝධය අතර සම්බන්ධය අපිට ඕම්ගේ නියමයෙන් ලැබේ. අපි ඒකට කලින් දැන් කතා කරලා ආවේ ඕම්ගේ නියමයෙන් ලැබෙනවා. ඒ වගේම ප්‍රතිරෝධකයක් තුලින් ධාරාවක් ගමන් කරනකොට පුතේ ප්‍රතිරෝධකේ රත් වෙනවා. රත් වෙනවා. හරි? ඒ හින්දා තමයි ඔයාලට මතක නම් මං කීවා ඕම් නියමය කියන එක අපි උපකල්පනයක් එතන සිද්ධ වෙන්නේ. මොකද්ද? බාහිර සාධක නියතව ඇති විට. ධාරාව පොඩ්ඩක් හරි ගලන්න ගත්තා නම් ඒක රත් වෙලා. එතකොට උෂ්ණත්වය වෙනස් වෙනවා. එහෙම සිද්ධීන් අපිට කතා කරන්න බෑ. හැම වෙලාවෙම අපි විදුලිය කියන එක ගොඩනගන්නේ මේ උපකල්පන මත ඉඳගෙන. ඒකයි මේක ගොඩාක් සංකීර්ණ. අපිට හිතා ගන්න බෑ ඊළඟ මොහොත මොකද්ද කතාව කියන්නේ කියලා. හරියට මේවා ගණනය කරනකොට. උෂ්ණත්වය සෙල්සියස් 1කින් වෙනස් වුණා කියන්නේ ඒක තුළ ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ප්‍රතිරෝධය වෙනස් වෙනවා. හරි? එහෙනම් මොකද කියන්නේ ප්‍රතිරෝධකය තුලින් වැය වෙන තාප ශක්තියක් ඇති වෙනවා. ඒක අපිට ගන්න පුළුවන් ඕනෑන් ජූල් තාපනය මගින්. ඔයාලා දන්නවා P = VI කියලා සමීකරණයක් ගන්නවා. P = VI කියන සමීකරණය ඇතුළට ඕම් නියමය ඔබ්බුවා මම ඔබ්බලා පෙන්නුවා ඔයාලට. P = VI කියන සමීකරණය ඇතුළට දැම්මා. ඒක මම එදා පැහැදිලි කරන්න ඇති අනිවාර්යයෙන්ම. ඒකේ ජවය සඳහා සමීකරණය. ඔව් දැන් අද ආයේ ඒක මතක් කරන්න ඕනේ නැහැ. ඒ වුණොත් වෙලා යනවා. P = VI. P = VI ඇතුළට IR කියන එක දැම්මොත් V වෙනුවට I වර්ගයේ R කියලා එනවා P සමානයි. ඒ වගේම V බෙදීම R කියලා දැම්මොත් V වර්ගයේ බෙදීම R කියලා එනවා. හරි? එහෙනම් ඒ ආදී විදියට අපිට ජූල් තාපනය යොදාගෙන ප්‍රතිරෝධයක් තුර ඇතිවෙනා වූ ජවය ගැන කතා කරන්න පුළුවන්. එහෙනම් ප්‍රතිරෝධයක් තුළ සරල ධාරාවක් ගැලීම හා සම්බන්ධව ඔන්න ඔය කාරණා ටික අපි මෙතනින් එහාට මතකයේ තියාගමු. මොකද්ද මතකයේ තියාගන්න ඕනේ? ප්‍රතිරෝධකයක් තුළ අපි සරල ධාරා වෝල්ටීයතාවයක් දුන්නාම මේක අතර ඕම් නියමයේ ක්‍රියාත්මක වෙනවා කියන එක මතක තියාගන්න. ඒ වගේම එතන තාපයක් ජනනය වෙනවා. ඒ තාපය අපිට ජූල් තාපනයේ අර්ථ දක්වන්න පුළුවන් කියන එක මතක තියාගන්න.
සරලයිනේ සිද්ධිය. එතකොට දැන් ජූල් තාපනය කියන්නේ මොකද්ද? එහෙම ප්‍රශ්න එනවා නම් ආපස්සට ගිහිල්ලා මතක් කරගන්න වෙනවා පුතේ. ආපස්ස මත මුල මතක නැතුව අද මැද මතක තියාගන්න බැරි වෙයි ඒකට දෙනකොට. මුල ඕනෙමයි. හරිද? මම මේ පාඩම ගොඩ නැගුවෙත් ඔයාලත් එක්ක මම කියලා කීවේ මේක පිළිවෙලින් යන පාඩමක්. හරිද? මුල් කොටස නැතුව අනිත් කොටසට එනකොට පුතේ මට ආපස්සට ගියපුවාම අර මුල ඉඳන් එන ළමයි කොට කණ්ඩායමකට අපරාධයක් වෙනවා. සහ මට කාලයක් අපරාධ වෙනවා. ඒ හින්දා හැමදාම එන කට්ටිය මේකට සම්බන්ධ වෙන්න නැති කට්ටිය එන්න එපා කියන එක නෙමෙයි. ඇවිල්ලා අපහැදිලි වෙනකොට අපරාධේ ආපහු පරණ ඒවා ටික මතක් කරන්න මට කාලය පොඩ්ඩක් මදි. හැබැයි මේ පාඩම සම්පූර්ණයෙන් ඉවරුන දවසක ආපහු මොන හරි මතක් කරන්න කිව්වොත් අපි බලමු අවස්ථාවක් ලැබුණොත් පුළුවන් වුණොත් කරමු ඈ. මොකද තව ඉලෙක්ට්‍රොනික වල පාඩම් දෙකක් මේත් එක්කම එකතු කරන්න මම බලාපොරොත්තු වෙන් ඉන්නේ. ඉලෙක්ට්‍රොනික පාඩම සහ මෝටර පාඩමත් මේක ඉවරන සමින් ඉස්සරහට පටන් ගන්න. හරි. ප්‍රතිරෝධක තුලින් සරල ධාරා ගැලීම කියන කාරණාව ඔයාලා ඉගෙන ගත්තා. දැන් ඊළඟට මම කතා කරනවා ප්‍රේරකයක් තුලින් අපි සරල ධාරාවක් ගැලුවොත් මොකද වෙන්නේ කියන කතාව. ඊළඟට ප්‍රේරකයක් තුලින් සරල ධාරාව. ප්‍රේරකයක් කියන්නේ මොකද්ද? කිව්වා උතන ලද කම්බි දඟරේකි. එහෙනම් ඒක තුල ප්‍රතිරෝධකයකුත් නැතුවාම නෙමෙයි තියෙනවා. හැබැයි මෙන්න මේ අවස්ථාව වෙනුවට අපි කීවා මම සුද්ධ ප්‍රේරකයක් කියන එකක් අර්ථ දක්වා ගන්නවා. සුද්ධ ප්‍රේරකයක් තුල කිසිම වෙලාවක ප්‍රතිරෝධයක් නොමැත. එහෙම තමයි උපකල්පනය කරගන්නේ. ඒක ප්‍රායෝගික ලෝකේ නෑ. ඒක කරන්න දෙයක් නෑ. හරිද? එහෙනම් සුද්ධ ප්‍රේරකයක් තමයි අපි භාවිතා කරන්නේ. සුද්ධ ප්‍රේරකයක් භාවිතා කරනවා මෙන්න මේ විදිහට. මේ තියෙන ප්‍රේරකයේ සංකේතය මතකනේ. හරි? අපි කියන්නේ මේ සරල ධාරාවක් කියලා මේ සරල ධාරාව ලබා දුන්නා මේ සරල ධාරාව. ඒ වගේම මේකට අපි මේකේ තියෙන ප්‍රතිරෝධය ගලවලා අපි හිතමුකෝ මේ වෙනම සීරීස් කරා කියලා ශ්‍රේණිගත කරලා තියෙනවා. ඒක ගැටලුවක් කරගන්න එපා. එහෙනම් මේ ප්‍රේරකයට අපි වෝල්ටීයතාවයක් මෙහෙම දුන්නාම අපිට හිතෙනවා මේකෙන් යකඩ ධාරාව එකපාර ගලාගෙන යනවාද? ඔව් ධාරාව ගලාගෙන යන්න පටන් ගන්නවා. හැබැයි උපරිම ධාරාව ගලාගෙන යන්නේ නැහැ එකපාරට. ආරම්භයේ බිඳුවෙන් පටන් ගන්නෙ. ටික වේලාවක් ගියාට පස්සේ තමයි උපරිම ධාරාව අරගෙන යා නියත වෙන්නේ. එහෙනම් ඒක අපිට ඝාතීය සිතයක් ආකාරයට මෙන්න මෙහෙම දක්වන්න පුළුවන්. මොකද්ද? ප්‍රේරකයක් තුලින් ධාරාව ගමන් කරනකොට කාලයට එරෙහිව ධාරාව ප්‍රස්ථාරගත කරොත් සරල ධාරාව වෝල්ටීයතාවයක් අපේලා තියෙන්නේ මෙතන. මොකද වෙන්නේ? බිඳුවෙන් පටන් අරගෙන ශීඝ්‍ර වැඩිවීමෙන් ගිහිල්ලා පොඩ අඩු වෙලා ඊට පස්සේ නියත වෙලා අන්න ටික වේලාවක් ගියාට පස්සේ කාලයක් ගත වෙනවා. ගත වුණාට පස්සේ ආනියත මේ ධාරාව තමා මේ පරිපථය තුලින් ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ඒ තමයි ප්‍රේරකයේ තියෙන ගුණය. එතකොට මෙන්න මේ ගුණය හඳුනා ගන්න. එතකොට මේ කාලය ගියාට පස්සේ මේ ටිකේ අපිට දාගැනීමේ ගැටලුවක් තියෙනවා. ඒවා ඔයාලා අනාගතේ ඉගෙන ගන්න. මෙන්න මේ නියත වුණාට පස්සේ ඕනේ නම් අපිට v = ir කියන සමීකරණය දාන්න පුළුවන්. v = ir කියන සමීකරණය අපිට මෙතෙන්ට යොදා ගන්න පුළුවන්. v = ir කියන සමීකරණය යොදලා අපිට මේකේ ධාරාව කොච්චරක් ගමන් කරනවද කියන එක අඳුර ගන්න පුළුවන්. අපි හිතමු මේකේ සුද්ධ ප්‍රේරකයක් දැම්මා. මේකේ තියෙන ඇත්තටම ප්‍රතිරෝධයක් තියෙනවනේ. ඒ ප්‍රතිරෝධය මේ විදිහට ශ්‍රේණිගත කරා කියන්නේ. ඒ තියෙන ප්‍රතිරෝධී අගය 2 ඕම්. එහෙනම් අපි මේ වගේ සැපයීමක් සම්බන්ධ කරලා මේ පරිපථය සංවෘත කරාට පස්සේ මොකද වෙන්නේ? මේක තුලින් ධාරාව ගමන් කරන්න පටන් ගත්තා. ධාරාව ගමන් අරන් ටික වේලාවක් ගියාට පස්සේ ඕන නියත ධාරාව මේක තුලින් හැමතිස්සෙම ගමන් කරනවා. නියත ධාරාව ගමන් කරනවා. මේ මුළු පරිපථය ශ්‍රේණිගතයිනේ. මේක තුලින් යනවා. එහෙනම් දැන් මෙන්න මෙතනින් එහාට අපිට v = ir දැම්මයි නියත වුණාට පස්සේ. එහෙනම් ධාරාව කොච්චරද කියන එක ගණනය කරන්න v = ir දැම්මොත් මේ සැපයීම වෝල්ටීයතාවය 10යි. මේක තුල ප්‍රතිරෝධය 2යි. මේක සුද්ධයි කියලා කියවනේ. ප්‍රතිරෝධයක් රහිත මනක් කල්පිතයි දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙනම් 2යි ඕම්. 10යි වෝල්ට්. එහෙනම් v බෙදීම r සමානයි i වෙනවා. එහෙනම් i සඳහා v 10යි r 2යි 5 ඇම්පියර් ධාරාවක් ගිහිල්ලා මේක උපරිම වෙනවා. ඊට වඩා යන්නේ. එහෙනම් මේ ප්‍රේරකයක් සඳහා සරල ධාරා
වෝල්ටීයතා ධාරාවක් ලබා දුන්නා මොකද්ද වෙන්නේ කියන කාරණාව හරියට අඳුනගන්න. හරි? හරියට අඳුනගන්න. එතකොට ඕක තුල තව කාරණාවක් කියනවා අපි. ඒ කාරණාව තමයි ඔයාලට ප්‍රේරකයක් අර්ථ දක්වනකොට මම කිව්වා ප්‍රේරකයක් අර්ථ දක්වනකොට මම කිව්වා ඍණ ලකුණක් යොදනවා කියලා. ඍණ ලකුණක් යොදන්න හේතු වෙන්න කියලා මම කිව්වේ ඔයාලට මතක ඇති මේක තුල ප්‍රේරණය වෙනවා විද්‍යුත්ගාමක බලයක් ඒ විද්‍යුත්ගාමකයේ බලය ප්‍රේරණය වෙන්නේ සපේන වෝල්ටීයතාවයට ප්‍රතිවිරුද්ධ වන ලෙස කියලා. කෙටියෙන් මම සඳහනක් කරලා ඉන්නවා. මේක ඔයාලා තවදුරටත් ඉගෙන ගන්නවා ෆැරඩේ නියම ලෙන්ස් නියම ආශ්‍රයෙන් මෝටර් පාඩමේදී ඉතාමත්ම තවදුරටත් නිරවුල් කරලා ඉගෙන ගන්නවා. එතකොට මේකෙදි මතක තියාගන්න අර සපේපු වෝල්ටීයතාවයට ප්‍රතිවිරුද්ධ වෙන විදිහට ඕක තුල ධාරාවක් ගමන් කරපුවාම චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙන්න පුළුවන්. හරි? ප්‍රේරිත වෝල්ටීයතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒක දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විදිහට තමයි පිහිටන්නේ. ඒක නිකමට මතක තියාගෙන යන්න. ඒක එච්චර ගැටලුවක් කරගන්න එපා. ඒක ටිකක් අමාරුයි නම් දැන් මේක හිතර ගන්නත් එපා. අපි ඉස්සරහට ඒක කතා කරමු. එහෙනම් මම දෙවෙනියට කතා කරා ප්‍රේරකයක් තුලින් සරල ධාරාව ගමන් කරනකොට මොකද්ද වෙන්නේ කියලා. ඊළඟට මම දැන් අද ඊළඟට කතා කරන්නේ ධාරිත්‍රකයක් තුලින් සරල ධාරාවක් ගමන් කරනකොට මොකද්ද වෙන්නේ කියන කාරණාව ඔයාලට පැහැදිලි කරනවා. ධාරිත්‍රකයක් කියන්නේ පුතේ ආපහු සැකස්මට යන මොකද්ද කියන්නේ? සන්නායක තහඩු දෙයක් අරගෙන මැදට පාර විද්‍යුත් ද්‍රව්‍ය. පාර විද්‍යුත් ද්‍රව්‍යයක් කියන්නේ ඒක පරිවාරකයි. පරිවාරක ද්‍රව්‍යයක් දාලා බැරියර් එකක් දාපුවාම මේක තුලට බැටරි සප්ලයි එකක් දුන්නාම මොකද වෙන්නේ? ධාරාව ගමන් කරනවාද? ඔව් ධාරාව ගමන් කරන්න කියලා try කරනවා. හැබැයි අර පාර විද්‍යුත් ද්‍රව්‍යයේ ඉඳලා මේක තුල යන්න බෑ. මේ තහඩු දෙක අතර. තහඩු දෙක අතර යන්න බෑ. ඒතර මොකද වෙන්නේ? ඔව් ඒතර මොකද වෙන්නේ? දැන් මෙතන මේ කැපැසිටර් එකේ මේ ධනාංකය මේ පැත්ත. මේ ඍණාංකය ධන වලින් ඕන් එළියට දුන්නා. ඕන් ආරෝපණය වෙනවා කියන්නේ කොහෙන්ද? ඍණාංකයෙන් නේද? ඉලෙක්ට්‍රෝන මේ පැත්තෙන් එනවා. ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ඇවිල්ලා මෙන්න මේ මැද යන්න බෑ. මැද නිකම්ම හිස්තනම් මේ කැඩලා තියෙන්නේ. එහෙනම් මෙතන ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන බැඳෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන මෙන්න මේ පැත්තේ බැඳෙනවා. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන බැඳෙනවා. එහෙම ඉලෙක්ට්‍රෝන බැඳෙනකොට මේ පැත්ත ඍණ විදියට ආරෝපණය වෙනවා. මේ පැත්ත ධන විදියට ආරෝපණය වෙනවා. මේ පැත්ත ධන විදියට ආරෝපණය වෙනවා. මේ පැත්ත ඍණ විදියට ආරෝපණය වෙනවා. ආරම්භයේදී මොකද වෙන්නේ? ආරම්භයේදී මේ සඳහා උපරිම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය යනවා. උපරිම ඉලෙක්ට්‍රෝන කියන්නේ ධාරාවයි කියලා කියව මතක ඇති. එහෙනම් උපරිම ධාරාව යනවා පුතේ ආරම්භයේදී. ආරම්භයේදී උපරිම ධාරාව යනවා මේ උපරිම ධාරාව. ඒ වෙලාවේදී මෙතන ආරෝපණ තිබ්බද? ආරෝපණ තිබ්බනේ ආරෝපණ බිඳුවයි මේ ආරෝපණ බිඳුව. දැන් මොකද වෙන්නේ? මේක තුල ආරෝපණ බැඳෙන්න මේක තුල එන ධාරාව මොකද වෙන්නේ? ඝාතීය සිතයක් විදියට අඩු වෙලා යනවා. අඩු වෙගෙන යනවා. ඊට අනුරූපවම ඝාතීය සිතයක් විදියටම වැඩි වෙගෙන යනවා මොකද්ද? වෝල්ටේජ් එක. වෝල්ටේජ් එක වැඩි වෙනවා. ධාරාව අඩු වෙගෙන යනවා වෝල්ටේජ් එක වැඩි වෙනවා. මේක පුතේ එක වෙලාවක් තියෙනවා. මේ කැපැසිටර් එක අනුව වෙනස් වෙනවා. කැපැසිටර් එක මෙන්න මේ සැපයුම් වෝල්ටීයතාවයට සමාන වන අවස්ථාවක් එනවා. මේක තුල ආරෝපණ බැඳිලා මොකද වෙන්නේ? මේකත් 10 වෝල්ට් වෙනවා එක වෙලාවක. ආන්ගේ 10 වෝල්ට් වෙන වෙලාවේ මොකද වෙන්නේ? ආයේ ධාරාව ගමන් කරන්නේ නැහැ. ඇයි? විභව අන්තරයක් ඇති වෙන්නේ නැහැනේ. විභව අන්තරයක් මේකේ නැහැනේ. විභවයේ සමානයිනේ. එහෙනම් මොකද වෙන්නේ? ආන් ධාරාව ඒ වෙලාවේදී ශුන්‍යත්වයටපත් වෙනවා. බිඳුව වෙනවා. ධාරාව බිඳුව වෙනවා. එතකොට ධාරාව ගමන් කරන්නේ. එහෙම සිදුවන සිදුවීමට අපි කියනවා කැපැසිටර් එකක් ආරෝපණය වෙනවා කියලා. කැපැසිටර් එකක් නම් ආරෝපණය වෙන්න මොකද්ද කරන්න ඕනේ? අපි සරල ධාරා සැපයුමක් දීලා මේක charge වෙන්න අරින්න ඕනේ. පොඩි කාලයක් යනවා. එකපාර මේක charge වෙනවද? නැහැ. මං කිව්වේ මේ කාලයට එරෙහිව වෝල්ටීයතා ධාරාව බලපුවාම මෙන්න මේ ආකාරයට තමයි වෙන්නේ. එහෙනම් ඒකට පොඩි කාලයක් යනවා. ඝාතීය සිතයක් කියන්නේ මෙන්න මේ වගේ හැඩයට අපි කියන්නේ ඝාතීය සිතයක් කියලා. හරිද? ඒ කියන්නේ මේකේ අනුක්‍රමණය එන්න මොකද වෙන්නේ? මේ අනුක්‍රමණය
එකම අනුක්‍රමණය පිටන්නේ නැහැ. අනුක්‍රමණය එන්න එන්න වෙනස් වෙනවා. මේ පැත්තේ අඩු වෙගෙන යනවා, මේ පැත්තේ වැඩි වෙගෙන යනවා. හරිද? ඒතකොට ඝාතීය සිතයක් කියන්නේ එහෙම එකක්. හරිද? ඒකේ හැඩය නිකන් මේ අනුක්‍රමණ වෙනස් වෙනවා. අනුක්‍රමණ පාව වෙනස් වෙනවා. ඒක තමයි ඝාතීය සිතයක් කියලා කියන්නේ. මේ ප්‍රස්ථාරයේ හැඩයට ඝාතීය සිතයක් කියන්නේ. ඒතකොට y සමානයි mx කියලා ගත්තොත් ඝාතීය සිතයක් නෙමෙයි. ඒක කෙලින්ම මොකද උනේ? සරල රේඛයේ එක. මූල ලක්ෂ්‍ය හරහා යන එක. ඒක තව එකක් තියෙනවා නම් මේ c කියන අන්තකණ්ඩය හරහා යන. මේ සේරම සරල රේඛ. ඒවා ඝාතීය සිත නෙමෙයි. හරි? ඝාතීය සිතයක් කියපුවම තමයි මේ අනුක්‍රමණය වෙනවා මෙහෙම වැඩි වෙලා යනවා. එහෙම නැත්නම් මෙහෙම අඩු වෙලා යනවා. හරි? මේ වගේ තව ප්‍රස්ථාර තියෙනවා. මෙහෙම කර්ව් වක්‍රණේව තියෙනවා. මේවා නම් කතා කරන්න නැති මේවාලට ඕ ලෙවල් වල චක්‍රණේවා, මේ ඡේදන ලක්ෂණේවා, සෞමිතික වෙනවා. ඒවා සරල රේඛාවටත් කතා කරනවද මන් දන්නේ. හරිද? ඒවා අවශ්‍ය නැහැ. හරි. එහෙනම් දැන් මම කතා කර හිටියේ ඔයාලත් එක්ක. ඝාතීය සිතේ කියන කතාව. එහෙනම් මම හිතනවා ඔයාලට මේ පැහැදිලි වෙන්නේ නැති මොකද්ද? ට්‍රාන්සිස්ටර් ආරෝපණය වෙන්නේ මොකද්ද කියලා. sorry ට්‍රාන්සිස්ටර් නෙමෙයි. sorry දාරිත්‍රකයක් ආරෝපණය වෙන්නේ මොකද්ද කියන කතාව පැහැදිලි වෙන්නේ නැහැ. එහෙනම් ඒ කතාවට කියනවා දාරිත්‍රක ආරෝපණය. දැන් දාරිත්‍රකේ ආරෝපණය වුණාට පස්සේ පුතේ අපි මේ බැටරි සප්ලයි එක ගලවනවා. මේක ගලවනවා අයින් කරනවා. හරි? බැටරි සප්ලයි එක අයින් කරලා තාම බැටරි සප්ලයි එක අයින් කරපු ගමන් මේකේ ආරෝපණ කොහෙවත් සංවෘත වෙන්නේ නැහැ නේ. පරිපථය විවෘතයිනේ. පරිපථය විවෘත වෙලා තියෙනවා. ඒතකොට කොහෙවත් සංවෘත වෙන්නේ නැති ඉඳන් මේක මොකද වෙන්නේ? ආරෝපණ කොහටවත් ගලාගෙන යන්නේ නැහැ. ඔව් මේ ආරෝපණ වෙලා තියෙනවා. ඒතකොට මේක මොකක් වගේද නිකන්? බැටරියක් වගේ. මේක බැටරියක් වගේ. බැටරියක් වගේ. ඊට පස්සේ අපි බැරි වෙලාවත් අපි හිතමු මෙන්න මේ පරිපථයටම සංවෘත කරා කියලා. සංවෘත කරා. ඔව් මේ බැටරි මේ පරිපථය සංවෘත කරා. මේ පරිපථය සංවෘත කරපු සැනින් මොකද වෙන්නේ? මෙන්න මේකේදී ආරෝපණ ආය ගමන් කරන්න පරිපථය සකස් කරනවා. එතකොට මේකේ තියෙන ආරෝපණ එහෙම ගමන් කරන්න පරිපථය සලස්වපුවාම ඒකට අපි කියනවා මොකද්ද? මේ ආරෝපණ ටික ගෙවිලා යනවා. ගෙවිලා යන්නේ කොහමද? මේ ප්‍රතිරෝධකයක් කරා යනකොට මේකේ තාපයේ විදියට නැත්නම් මේක බල්බයක් දාලා තියෙනවා නම් ආලෝකයේ විදියට මෙතෙන්ට අපි ස්පීකරයක් දාලා තියෙනවා නම් සවුන්ඩ් එකක් විදියට මොකද වෙන්නේ? ශක්ති පරිවර්තනය වෙමින් මේක මොකද වෙන්නේ? වෝල්ටේජ් තා අඩු කරගෙන ධාරාව අඩු වෙගෙන යනවා. හරි? එතකොට මේක බැටරියක් විදියට ක්‍රියා කරලා මේකේ ආරෝපණ සේරම ටික ඉවරනායින් පස්සේ මේක නැතු වෙනවා. ඒකත් වෙනවා මේ ඝාතීය සිතයක් විදියටම. තව පොඩ්ඩකින් මම ඒක පැහැදිලි කරන්නම්. අන්නේ සිදුවන කාර්යයට අපි කියනවා දාරිත්‍රකයා මොකක් වෙනවා කියලාද? විසර්ජනය වෙනවා කියලා කියනවා. මොකද කියන්නේ දාරිත්‍රකයා විසර්ජනය වෙනවා. එහෙනම් දාරිත්‍රකයා ආරෝපණය වෙනවා කියන කාරණාව අඳුරගත්තා. ඒ වගේම දාරිත්‍රකයේ විසර්ජනය වෙනවා කියන්නේ මොකද්ද කියන කාරණාවත් ඔයාලා අඳුර ගන්න නැති කියලා හිතනවා. මොනවා හරි දාරිත්‍රක ආරෝපණය විසර්ජනය කියන කාරණා දෙක සම්බන්ධව නොතේරෙන දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන්. පුතාට මොනවා හරි ගැටලුවක් තියෙනවද දාරිත්‍රක හා සම්බන්ධව? කාට හරි පැහැදිලි නැති කෙනෙක් ඉන්නවද? තාම ඉවර නෑ. ඒ ආරෝපණය විසර්ජනය කියන එක තේරෙන්නේ නැත්නම් මෙතනින් එහාට කතා කරන්න බෑ. මේකට වඩා ටිකක් අමාරු දේවල් ටිකක් කතා කරලා දෙන්න යන්නේ තාම ටික. ඔව් පුතාට පැහැදිලිද කියපු කාරණාව නැද්ද? ඝාතීය සිත. ඒක තා පොඩ්ඩකින් මම පෙන්නන්නම්. මේ හැඩයට කියන්නේ ඝාතීය සිත කියලා. ඝාතීය සිත. මෙන්න මේක සංඥක ගායනක් පාවිච්චි කරන වෙලාවකට මෙන්න මෙහෙම ගායන ඝාතීය සිත කියලා. මේක තමයි මම හිතන්නේ හරිම අකුර. මේ අකුරත් නෙමෙයි වෙන්නේ. ඝාතීය සිත. හරි. තව මොනවා හරි ගැටලු තියෙනවද කාට හරි? නෑ. එහෙනම් දාරිත්‍රක ආරෝපණය වෙනවා විසර්ජනය වෙනවා කියන කාරණාව පැහැදිලි වෙන්නේ නැති. ඕන් එතන ඉඳන් චුට්ටක් දැන් පොඩ්ඩක් අමාරුයි මෙතනින් එහාට ඈ. සමීකරණයක් තියෙනවා කටපාඩම් කරන්න ඕනේ නැහැ. නමුත් භාවිතය අඳුර ගන්න ඕනේ ඈ. හරි. දැන් අපි යන් තව පොඩ්ඩක් ඉස්සරහට එනම් කාටවත් ගැටලුවක් නැහැ කියන එක තමයි අදහස් වෙන්නේ. ගැටලුවක් නැත්නම් අපි ඉස්සරහට යන්න පුළුවන් එතනින් එහාට.
දාරිත්‍රක ආරෝපණය සහ විසර්ජනය ගැන නම් මම කතා කරලා හිටියේ. දාරිත්‍රක ආරෝපණය මෙන්න දාරිත්‍රක ආරෝපණය වෙනවා කියන කතාව කිව්වා. මෙන්න දාරිත්‍රකයේ විසර්ජනය වෙනවා. එතකොට මේ පරිපතේට මොකක් හරි අපි සම්බන්ධ කරනවා කියලා කිව්වා. එහෙනම් දාරිත්‍රක ආරෝපණය විසර්ජනය පැහැදිලි ඇති. එතනින් එහා ටිකට අපි කතා කරමු. දාරිත්‍රක ආරෝපණය වෙන ක්‍රියාව කියන එක අපි සලකමුකෝ දැන්. ඕන් දාරිත්‍රක ආරෝපණය වෙන ක්‍රියාවලිය. මෙන්න මේ දාරිත්‍රක ආරෝපණය වෙන ක්‍රියාවලියේදී මේන් අර ඝාතීය සිතේ කියන වචනේ කෙනෙක් අහපු වෙලාවේ විනාඩියක් ඉන්න මට පොඩ්ඩක් විනාඩියක් දෙන්න. හරි මම හිතනවා මේ විනාඩියක් නෑ වුණා. මේ අපි මේ ට්‍රාන්සිස්ටර් ආරෝපණය නැත්නම් දාරිත්‍රක ආරෝපණය ගැන කතා කරගෙන ඉන්නේ. දාරිත්‍රක ආරෝපණය වෙන වෙලාවේදී මම කතා කරනවා මෙන්න මෙහෙම. මේ විදිහේ ඝාතීය සිතයක් තමයි ඇති වෙන්නේ. ඝාතීය සිතයක්. ඒතකොට මම කීවා ආරෝපණය වෙනකොට කාලයත් එක්ක මේ ආරෝපණය වෙන වෝල්ටීයතාවය හරිද? වෝල්ටීයතාවය මොකද වෙන්නේ? ඝාතීය සිතයක් විදිහට වැඩි වේගෙන ගිහිල්ලා නියත වෙනවා කියලා කිව්වා. නියත වෙනවා කියලා කිව්වේ මේ සැපයීම් වෝල්ටීයතාවයත් සමග. සැපයීම් වෝල්ටීයතාවයත් සමග නියත වෙනවා. එහෙම සැපයීම් වෝල්ටීයතාවයත් සමග නියත වෙනකොට සැපයීම් වෝල්ටීයතාවයත් එක්ක නියත වෙනකොට මතක තියාගන්න දැන් මේ මෙතන දාලා තියෙන දාරිත්‍රකය අපි කිව්වා සුද්ධ දාරිත්‍රකය මේ C සංකේත කරලා තියෙනවා. ඒකත් එක්ක ශ්‍රේණිගත වෙලා තියෙනවා R කියලා ප්‍රතිරෝධයක්. හරි. හරි මේකේ තියෙන අපි හිතමුකෝ ප්‍රතිරෝධයගේ කියලා. මෙතනදී අපි නිර්වචනයක් කතා කරනවා කාල නියතය කියලා. මේක ට්‍රාන්සිස්ටර් ආරෝපණයටත් කතා කරන එක, ට්‍රාන්සිස්ටර් විසර්ජනයටත් කතා කරන එක. කාල නියතයක් කියන එකක් අපි කතා කරන්නේ දාරිත්‍රකය සම්පූර්ණයෙන්ම ආරෝපණය වීම දාරිත්‍රකයේ සම්පූර්ණයෙන්ම ආරෝපණය වෙන්න යන වෙලාවක් නැත්තම් වෝල්ටීයතාවයක් තියෙනවනේ. ඒ වෝල්ටීයතාවයෙන් 63.2ක ආරෝපණයක් ලබා ගැනීමට ගතවන කාලයට තමයි අපි කියන්නේ කාල නියතය කියලා. ආපහු ඒක චුට්ටක් හිතන්න. ආරෝපණය වෙනවා කියලා කිව්වේ මොකද්ද? දාරිත්‍රකයා සැපයීම් වෝල්ටීයතාවයට සමාන වෙන අවස්ථාවනේ. සැපයීම් වෝල්ටීයතාවයට සමාන වෙන අවස්ථාව. එතකොට මම කියනවා කාල නියතය කියන එකක් අපි අර්ථ ගන්නනවා. කාල නියත කියන එක අර්ථ ගන්නවන්නේ කොහොමද? කාල නියතය කියන එක අපි අර්ථ ගන්නවන්නේ මෙන්න මේ සැපයුම් වෝල්ටීයතාවයට එහෙම නැත්නම් දාරිත්‍රකයේ උප්පරීම වෙන්න පුළුවන් වෝල්ටීයතාවයක් තියෙනවා.
ඒ උපරිම වෙන වෝල්ටියතාවෙන් 163.2ක්. උපරිම වෝල්ටියතාවෙන් 163.2ක්. 163.2ක් ඈ ප්‍රතිශතයක් විදියට. ඒක VS කියලා ගත්තොත් එimhe 0.632ක් VS. හරි ප්‍රතිශතය අයින් වුණොත්. හරි. ඒ සඳහා ගතවන්නා වූ කාලය අපි කියවනේ එකපාර මේක charge වෙන්නේ නැහැ කියලා. ගත වෙන්නා වූ කාලයට තමයි අපි කියන්නේ කාලනියතය කියලා. කාලනියතය කියලා කියන්නේ. එතකොට මේ කාලනියතය හැම වෙලාවෙම මයින්නේ මතක තියාගන්න තප්පර වලින් තමයි කාලනියතය මයින්නේ. මොනවද මයින්නේ? තප්පර වලින් කාලනියතය මයින්නේ. එතකොට මෙන්න මේ කියන කාරණාව අපිට සංඛ්‍යාත්මකව ගණනය කරන්න චුට්ටක් අමාරුයි. මේක පරීක්ෂණය කරපු කට්ටිය මේක හොයාගෙන තියෙනවා මේ කියන කාලනියතය. එහෙම නැත්නම් මේ කියපු ඉස්සර කියපු නිර්වචනයේම අපිට සංඛ්‍යාත්මකව ගණනය කරන්න ලේසි. මෙන්න මේ මෙතන තියෙන R ප්‍රතිරෝධයේ අගයයි R ප්‍රතිරෝධය ඕම් වලින් තියෙන්න ඕනේ. මෙතන තියෙන ධාරිත්‍රකයේ ධාරණාගයයි ෆැරට් වලින් තියෙන්න ඕනේ. ඒ දෙක එකට ගුණ කරපුවාම අපිට ලැබෙන්නේ ඒත් අර ඉස්සර කියපු කාලනියතේමයි කියලා අපිට කියලා තියෙනවා. හරි. එතකොට දැන් ඔයාලා ප්‍රතිරෝධ පාඩමේදී ප්‍රතිරෝධයේ අගය කියවීම දන්නවා. ප්‍රතිරෝධය හොයාගන්න දන්නවා. එතකොට ඔයාලා ධාරිත්‍රක පාඩමේදී ධාරිත්‍රකයේ ධාරණාව කියන එක අඳුරනවා. දැන් ඔයාලට මම මේ දෙකම ගැන ආයෙ කතා කරන්න යන්නේ නැහැ. ඒ වගේ දැනුම ඉන්නවා කියලා හිතන ඔයාලා දැන් මොකද? ඔයාලා දැන් කාලනියතය කියන එක අඳුරගන්න මං කියනවා මේ ප්‍රතිරෝධය යගේයි ධාරිත්‍රකයේ ධාරණාගයයි එකට ගුණ කරන්න. ආන් ඒ වෙලාවට ඔයාලට මේ කාලනියතේ කාලනියතේ සඳහා තියෙන නිර්වචනය කොහොමද කිව්වොත් එකක් මේ විදිය. ඒ තමයි ප්‍රතිරෝධකයේ ධාරිත්‍රකයේ ප්‍රතිරෝධකයේ ධාරිත්‍රකයේ ධාරණාගයේ ගුණිතේ කාලනියතේ වේ. ඒක එක නිර්වචනයක්. තව නිර්වචනයක් තමයි ධාරිත්‍රකයේ සම්පූර්ණයෙන්ම ආරෝපණය වීම සඳහා ගතවන ධාරිත්‍රකය සම්පූර්ණයෙන්ම ආරෝපණය වන එකෙන් 163.2ක් ආරෝපණය වීම සඳහා ගතවන කාලය තමයි මේ කාලනියතය කියලා අපි අර්ථ දක්වන්නේ. ඒ සියල්ල එන්නේ තප්පර වලින්. එතකොට මේ කියන්නේ ඇත්තටම මේ ආරෝපණය වෙන්න කාලය පොඩි ප්‍රමාද කිරීමක් සිද්ධ වෙනවා කියන එකනේ. ඒ හින්දා මේකට ටයිම් ඩිලේ එකක් එහෙම නැත්නම් කාලපමාවක් කියලාත් කියනවා. කාලනියතය කියන එකටම කාලපමාව කියලාත් අපි කියනවා. එන්න ඒක හඳුනගන්න. මේක තවදුරටත් විද්‍යාඥයෝ මේක හොයලා මේක ගැන තව පරිශන කරලා ඒ කට්ටිය අඳුනගෙන තියෙනවා. මේ කාලනියතය වගේ 5 ගුණයක් ගියපු තැන. 5යි ටෝ 5 ගුණයක් ගියපු තැන 5 ගුණයක් ගියපු තැන. මොකද වෙන්නේ? මෙයා සම්පූර්ණයෙන්ම සැපයුම් වෝල්ටියතාවයට එනවා කියලා කියනවා. මෙතන තියෙන සැපයුම් වෝල්ටියතාවය එනම් එහෙම නැත්නම් ධාරිත්‍රකයේ ආරෝපණය වෙන්න පුළුවන් උපරිම වෝල්ටියතාවයට එනවා කියලා කියනවා. 5 ගුණයක් කියපා. එනම් 5යි ටෝ වලදී තමයි මෙයා VS නම් මෙන්න මේ කැපැසිටර් එක තුලත් ආරෝපණය වෙන ධාරිත්‍රකයේ ආරෝපණය VS බවට පත් වෙනවා. මං හිතනවා කාලනියතය ධාරිත්‍රකයක ආරෝපණය සඳහා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. දැන් ඕක සඳහා වෙන ගණනය කිරීම තමයි අපිට වෙලාවක මෙන්න මේ ප්‍රතිශතය මේ වෙලාව ගිහිලා තියෙනවා. එතකොට කාලය කොච්චරද කියලා අහන්න පුළුවන්. මෙන්න මෙච්චරක් ආරෝපණය වෙලා තියෙනවා. සැපයුම් වෝල්ටියතාවය මෙන්න මෙච්චර ගියා. Vx කියමුකෝ අපි. Vx කියන ගියා. එතකොට ඇති වෙන්නා වූ කොච්චර කාලයක් දැන් ගත වෙලාද එනං කියලා අපෙන් අහන්න පුළුවන්. මෙතන. ටෝ. එහෙනම් මේ සඳහා අපිට සමීකරණයක් තියෙනවා. ඒ ගණනය කරන්න සමීකරණයක් තියෙනවා. සමීකරණයන් ටිකක් බරපතලයි පාඩම් කරන්න නෙමේ පද හඳුනා ගන්න උත්සාහ කරන්න. හරිද? එහෙනම් ඒ වගේ කොහේ හරි තියෙන සමීකරණයක් අපිට ඒ වගේ යොදා ගන්න ඕන වුණොත් ඕනෑම තැනකට ඒ ගාතිසිතේ ඕනෑම ලක්ෂයක් සඳහා ඒ අදාළ ලක්ෂයේ මේ වෝල්ටියතාවය VC කියලා දාලා තියෙන එකයි. VC සමාන වෙනවා ඕනෑම තැනක වෝල්ටියතාවය සමාන වෙනවා V charging කියන්නේ.
සපයන වෝල්ටීයතාවය තියෙනවනේ. ඒකෙන් ළඟා වෙන්න පුළුවන් උපරිම වෝල්ටීයතාවය. එහෙනම් Vs වරා එක ඍණ E කියන්නේ ඝාතීය ශිතයක්. ඒකේ බලයක් විදියට මේ ලියවෙන්නේ ඔක්කොම E ඍණ T බෙදීම RC. RC. මම පද එක එක හඳුන්වලා දෙන්නම්. පද එක එක හඳුන්වලා දෙන්නම් ඔයාලට. මේ VC කියලා කියන්නේ මොකද්ද? VC කියලා කියන්නේ මේ VC කියලා කියන්නේ අර අපි කිව්වේ ඕනෑම මොහොතකදී එහෙම නැත්නම් අපි කිව්ව T කාල සීමාවකදී දාරිත්‍රකයේ ලබාගෙන ඇති ආරෝපණය VC. එතකොට මේ VS කියලා කියන්නේ මොකද්ද? දාරිත්‍රකය ලබා ගන්නා උපරිම සැපයීම් වෝල්ටීයතාවයේ VS. එක කියන එක නියතයක්. ඒක කොහොමත් ඔයාලා දන්නවා. ඍණ E කියන එක පුතේ ඝාතීය ශිතයක් කියලා කියන්නේ. ඝාතීය ශිතේ E කියන එකේ සංඛ්‍යාත්මක අගයක් තියෙනවා. දැන් 5 වලට 3.14 තියෙනවා වගේ E වලට තියෙනවා 2.7118. ඒක ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් දෙනවා නම් දෙනවා. මතක තියාගන්න ඕන එකක් නෙමෙයි. හරිද? E සමානයි 2.7118. එතන නැත්තම් ප්‍රශ්න පත්‍රයේ මුල හරි තැනක තියෙනවා මේක ඈ. ඔව්. එකක් මතක් කරනවා. සමහරවිට මේ ප්‍රශ්නේ එතනම නැති වෙන්න පුළුවන්. 5 කියන එකේ E කියන එකේ සංකේත වල ලකුණු අගයන් සමහරවිට ප්‍රශ්න පත්‍රයේ වෙන තැනක තියෙන්න පුළුවන්. E. ඍණ T කියන්නේ ආන් ගත වෙච්ච කාලේ. ඍණ ලකුණක් ඍණ T. බෙදීම RC. R කියන්නේ ප්‍රතිරෝධය අගය. C කියන්නේ දාරිත්‍රකයේ ධාරණාව. හරි? එහෙනම් ඔන්න ඔය විදිහට අපිට සලකලා ඕනෑම මොහොතක ඕනෑම කාලයකදී අපිට මේක කොච්චර වෙලාවක් ආරෝපණය වෙලා තියෙනවද කියන එක ඔය ඝාතීය ශිතේ සමීකරණය ආශ්‍රයෙන් ගණනය කරන්න පුළුවන්. එතකොට ඔයා පද අඳුනගෙන තියාගන්න කියන එකයි මම මතක් කරලා කිව්වේ. මේක පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කටපාඩමින් තියන්න එකක් නැහැ. ගොඩක් වෙලාවට මේක දෙනවා. හැබැයි පද අඳුනගෙන ඉන්න ඕනේ කොහේ ඒවද මේ තියෙන්නේ කියලා. එහෙනම් ඔය තමයි දාරිත්‍රක ආරෝපණය. පැහැදිලිද අපැහැදිලිද කාට හරි? තව මොන හරි දෙයක් අහන්න තියෙනවා නම් අහන්න. ඊළාට විසර්ජනය ගැන කතා කරන්න තියෙනවා. දාරිත්‍රක ආරෝපණය සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් ඕන කෙනෙකුට. ඔව්. ප්‍රශ්න තියෙනවද? සංකල්ප පැහැදිලිද? ඔව් සර්. සංදීප පැහැදිලිද? ඔව් සර්. සචිත් පැහැදිලි සර්. හරි. කවුද මේ MI8? පැහැදිලිද? MI8 පුතේ නම දාගන්න නම් මේකට MI8 පැහැදිලිද? හරි. එහෙනම් ගැටලුවක් නැහැ. ඔයාලට ගොඩ දෙනකොට පැහැදිලි කියලා කිව්වා. එහෙනම් ඒ විදිහමයි. හරිම ලේසි. ඉතුරු කොටසත් පැහැදිලි කරලා දෙන්න මට. එහෙනම් මොකද්ද? දාරිත්‍රකේ ආරෝපණය වුණා නම් දාරිත්‍රකේ විසර්ජනය වෙන විදිහක් මම කතා කරන්නේ. එහෙනම් අපි ඊළඟට කතා කරමු. දාරිත්‍රක විසර්ජනය. හරි. දාරිත්‍රකයක් විසර්ජනය වෙන්නේ කොහොමද? දාරිත්‍රකයක් විසර්ජනය වෙන්නේ මෙහෙමයි. දැන් ආරෝපණය වෙනකොට ඔයාලා මතක ඇති අපි ආරෝපණය යන්නේ කොයි පැත්තටද? ආරෝපණය යන්නේ මේ අතට. කලින් ආරෝපණය තිබ්බේ මෙහෙම. පහක් ගියාට පස්සේ නියත වුණා කියලා කිව්වේ. විසර්ජනය මේ අර ඝාතීය සිතේ පැත්ත මාරු වෙලා. අඩුවන එක. මේක වැඩි වෙන ඝාතීය සිතයක්. මේක අඩුවන ඝාතීය සිතයක්. දෙකම ඝාතීය සිත තමයි. ඇයි? විසර්ජනය වෙනවා නම් මෙයා ලබාගෙන තියෙනවා අර වෝල්ටීයතාවය කොච්චරද? සැපීම් වෝල්ටීයතාවය එයා ලබාගෙන තියෙනවා. ඒ සැපීම් වෝල්ටීයතාවය තමයි එයා අඩු කරගෙන ගිහලා අන්තිමට මොනවත් ආරෝපණ නැති තත්යකටපත් වෙන්නේ. එහෙනම් මේක තුල කාල නියතයක් අර්ථ දක්වනවා. මේක තුල කාල නියතයේ අර්ථ දක්වා ගන්න පුතේ මෙන්න මෙතන. ඒ තමයි සම්පූර්ණයෙන්ම ආරෝපණය වෙච්ච දාරිත්‍රකයක්
සම්පූර්ණ ආරෝපණය වෙච්ච ධාරිත්‍රකයෙන් 137ක්. එහෙම නැත්නම් තව කෙනෙකුට කියන්න පුළුවන් 32.8ක්. sorry 36.8ක්. අපි දල වශයෙන් කියමුකෝ. 137ක් වීම සඳහා ගත කරන්නා වූ කාලය. ඒ කියන්නේ සම්පූර්ණයෙන් මේ ආරෝපණලාන තියෙන්නේ. v කියලා ගත්තොත් 0.37යි. 137යි කියන්නේ 0.37යි නේද? කෙනෙක් බලයි යකෝ මේ කොහොමද මේ 137 කියන එක කතා කරන්නේ? බෙදනවා 100. මේව බෙදුවා මේ. බෙදුවාම කීයද එන්නේ? 0.37යි. 0.37යි. එතකොට 137 එහෙනම් මුළු වෙච්ච V කියන වෝල්ටේජ් එක 0.37 වෝල්ට් බවට පත් වෙන්නේ. ගත කරන කාලයක් තියෙනවා. ආන් ඒ කාලයට තමයි අපි කියන්නේ ඩිස්චාර්ජ් එකදී මේ charge නෙමේ කාල නියතය කියලා. ඒතකොට කාල නියතයේ නිර්වචනය පොඩ්ඩක් වෙනස් වුණා මෙතනදී ඩිස්චාර්ජ් වෙන පැත්තෙන් තමයි කතා කරන්නේ. එතකොට 100ට අර 68 නෙමෙයි ඉස්සර අපි කතා කරේ 163 sorry 163.2යි කියලා. 163.2යි නෙමෙයි ඒ කියන්නේ අනිත් පැත්ත 100න් අඩු කරපුවාම එන ගාන තමයි කියන්නේ. කාල නියතය. හරි? එහෙනම් මතක තියාගන්න. එතකොට කාල නියතය අපි කතා කරන්නේ සැපයුම් මේ සම්පූර්ණයෙන්ම ආරෝපණය වෙච්ච ධාරිත්‍රකයක් 137ක 137ක එහෙම නැත්නම් 0.37 වෝල්ටීයතාවයක් සැපයුම් වෝල්ටීයතාවයක් ළඟාවීම සඳහා ගතවන්නා වූ කාලය කාල නියතයයි කියලා කියනවා. එවන් වූ කාල නියත පහක් ගියපු තැන මොකද වෙන්නේ? මේක සම්පූර්ණයෙන්ම විසර්ජනය වෙනවා කියලා කියනවා. එතකොට අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන් කොහේ හරි තැනකදී අපිට කාලය දීලා වෝල්ටේජ් එක හොයන්න හෝ වෝල්ටේජ් එක දීලා කාලය හොයන්න කියලා කිව්වොත් ආන් ඒ වගේ වෙලාවක අපිට ඒ සඳහා ඝාතීය සිතේ සඳහා අපිට දෙනවා සමීකරණයක්. හරි? මෙතන කාලය හොයන්න කියලා කිව්වොත් තෝ කියලා කිව්වා. මේ වෙලාවේ වෝල්ටේජ් එක දීලා දෙකේ මොකක් හරි එකක් දෙනවා ඈ. දෙන්න නැතුව කරන්න බෑ. මෙතන වෝල්ටේජ් එක දීලා. එහෙම නැත්නම් මෙතන වෝල්ටේජ් එක දීලා මෙතන කාලය හොයන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන කාලය දීලා මෙතන වෝල්ටේජ් එක හොයන්න කියන්න පුළුවන්. එහෙම හොයන්න කිව්වොත් මෙන්න මෙතන වෝල්ටේජ් එක අපි VC කියලා කිව්වොත් මේ VC සඳහා සමීකරණය VC සමානයි VS E වල මේත් බලයක් ඉස්සරකමයි ඍණ T බෙදීම RC. මේකේ අඩු උනේ අර එක ඍණ E වල කියලා මොකක් හරි අපි ලීවේ ඉස්සරහ. එක ඍණ E වල ඍණ T බෙදීම RC කියලා ලීවේ ඉස්සරහ. එහෙනම් මේ එක ඍණ කියන කතාව අයින් කරනවා. මේක නෑ. මේක භාවිතා කරන්නේ නැහැ. කෙලින්ම E වලින් යනවා. මොකද මේකේ ස්ලෝප් එක අනිත් පැත්තට තියෙනවා. එහෙනම් VC සමානයි VS E ඍණ T වල RC කියන බලය. VC කියන්නේ ඕනෑම අවස්ථාවක ඩිස්චාර්ජින් වෝල්ටේජ් එක. VS කියන්නේ මේකේ සැපයීම් වෝල්ටීයතාවය නැත්නම් ළඟා වෙන උපරිම වෝල්ටීයතාවය. E කියන්නේ ඝාතීය සිතේ අගය. T කියන්නේ කාලය. කාල නියතයේ මේ කාලය ගතවන කාලය බෙදීම RC කියන්නේ එතන කාල නියතය කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිරෝධය අගය වැඩි කිරීම. C කියන්නේ ධාරිත්‍රකේ ධාරණ අගය. එහෙනම් මෙන්න මේ විදිහට තමයි ධාරිත්‍රකයක විසර්ජනය වීම සිදු වෙන්නේ. එහෙනම් විසර්ජනයත් එක්ක ඔයාලා ඔය කියපු කාරණාව අඳුන ගන්න ඕනේ. දැන් තේරුණාද ධාරිත්‍රකයක ආරෝපණය සහ විසර්ජනය. ඒ හරියට එනකොට ටිකක් වැඩේ ගණන් පොඩ්ඩක් සංකීර්ණයි. වැඩේ සංකීර්ණයි. ඔය කියපු කාරණාව ඔයාලට පැහැදිලි වුණාද? තාම නොතේරුණ කවුරු හරි ඉන්නවද? දිනුජේ පැහැදිලිද? පැහැදිලි සර්. අකිල බුද්ධික බැරි කෙනෙක් ඉන්නවා නම් මට ටෙක්ස්ට් එකක් හරි දාන්න කතා කරන්න බැරි නම් ගැටලුවක් නැහැ. මට ටෙක්ස්ට් එකක් හරි අවශ්‍යයි කියන එකයි මම කියන්නේ. දසුන් අනුරාජ් කවිඳු
පැහැදිලි සර්. සේනාරත්න මදුශංක මහිත් තේරුණා සර්. තීක්ෂණ තේරුණා සර්. නිම්සර පසිදු පසිදු සචිත් පැහැදිලි සර්. දිර්ශාන් සංදීප පැහැදිලි සර්. සඳරුවන් ලියනගේ පැහැදිලි ප්‍රවීන් දීගායු හේෂාන් සංකල්ප පැහැදිලි සර් හරි මං හිතනවා අද මෙතනින් මම නවත්තන්න අද මට ටිකක් අමාරුයි මොකද අද දවසම ගොඩාක් කොට්ටුනා මේ මං පොඩි බ්‍රේක් ඩවුන් එකක් වෙලා මම පොඩි කාරණා කිහිපයක් හින්දා පෞද්ගලික මේ ඒ හින්දා අද කට් කරන්න බැරි හින්දා පොඩක් ප්‍රමාද කරලා පටන් ගත්තේ මේ හරි මේ මං මෙතනින් එහාට අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ උදාහරණ ටිකකුත් තියෙනවා පස්සේ අපි ඒවා කරමු පාඩම අවසන් වෙනවත් එක්කම ඔයාලාට මේ පොත ලැබිලා ඇති මං හිතනවා හැමෝටම මේ ඩවුන්ලෝඩ් කරගන්න අර ගෲප් එක කරා මම දාලා තියෙන හින්දා මෙයා ලින්ක් එක මේකේ තියෙන මේ අභ්‍යාස ටික ඊළඟ දවසේ කරලා තියන්න මේකේ අපි තුන්වෙනි ප්‍රශ්නේ නම් මගේ මතක විදිහට කරා අනිත් දෙක කරේ නැද්ද කරාද මන් දන්නේ නැහැ නැත්තම් මේ අභ්‍යාස අනිවාර්යෙන් කරලා තියාගන්න අවසානයේ මට කතා කරන්න ඒ අභ්‍යාස ටික අවශ්‍ය වෙන හින්දා එහෙනම් ඔන්න ඔය ටික තමයි මූලික වශයෙන් අද අපි කතා කරන්න තියෙන්නේ ඊළඟ දවසේ තවදුරටත් සුවිශේෂී ඔයාලා ඉගෙන ගත්තේ නැති විෂය කොටසක් ආයෙ ඉගෙන ගන්න යන්නේ ප්‍රතිරෝධක ප්‍රේරක ධාරිත්‍රක පරිපථවල ප්‍රත්‍යාවර්ත ධාරාව ගැලීම කියන කොටස අපි ඊළඟ දවසේ ආයෙ කතා කරන්න යන්නේ ඊළඟට ආයෙ ලබන බදාදා වෙලාව වෙන් කරලා තියාගන්න 7 ගොඩක් වෙලාවට 10 වෙයි පැය 3ක් මේකේ එදාට කොළ පෑන් පැන්සල් සහ මේ කැල්කියුලේටර් ළඟින් තියාගන්න අනිවාර්යයෙන්ම මොකද මේ ගණනය කිරීම එදාට කතා කරනවා අපි සේරම සූත්‍ර එදාට බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක එකිනෙක විසඳන්න හරිද එතකොට ඒවා තහවුරු කර ගැනීම සඳහා ඔයාලා අනිවාර්යයෙන්ම ඒවා ටික ලෑස්ති කරගෙන ඊළඟ දවසේ සූදානම්ෙන් ඉන්න සම්බාධන ප්‍රතිපාදනයේ අමාරුයි කියපු කට්ටියන්ට අමාරු නැති වෙයි මේ ටික හොඳට පැහැදිලිව තියෙන්න ඕනේ පුතේ මේ ඉස්සර කතා කරපු සියල්ලම එදාට ඒ සේරගෙන් භාවිතාත් එක්ක කතා කරමු අලුත් විෂය කොටසක් ඉගෙන ගන්න අමාරු නෑ විෂය කොටසක් අපි නිරවුල්ව ඉගෙන ගන්න උත්සාහ කරමු හරි එහෙනම් ඔතනින් අදට මම පන්තිය හමාර කරනවා ඊළඟ දවසේ හමු වෙන බලාපොරොත්තු වෙන අපේ ඉස්කෝලේ පන්ති සුපුරුදු වෙලාවල් වලට හෙට අනිද්දා දවස්වල තියෙනවා ඒ ටික තමයි විශේෂයෙන් ඔයාලට කියන්න තියෙන්නේ වෙන මොනවද ගැටලුවක් තියනවද ඔයාලට කතා කරන්න තියනවද නෑ නේද හරි එහෙනම්